හදවතින් උන්වහන්සේට කතා කරමින් කියන්න හලලුයා. සුදු ආත්මෙනි මගේ හදවත වෙත වඩින්න ස්වාමී. මගේ හදවතේ වේදනාව පහවෙන්න අවශ්‍යයි. මට සැනසීම අවශ්‍ය. ඔබ වහන්සේගේ සුවය අවශ්‍යයි ස්වාමී. ඔබ මගේ මනසේ වේදනාව පහන වෙනවා නම් මගේ හදවතේ වේදනාව පහන වෙනවා නම් මගේ ශරීරය ලෙඩ වෙන්න ගන්නවා ස්වාමී. කිසිම රෝගයක් මට එපා. මට සුවය අවශ්‍යයි. මගේ මනසේ සුවය අවශ්‍යයි. මගේ සැනසීම අවශ්‍යයි. ඔබ මනසින් ඔබේ හදවතින් ස්වාමීන් වහන්සේට කතා කරන මොහොතේ ගීතිකාව ඔබ හදවතින් මෙනෙහි කරන්න. ඔබ හදවතින් මෙනෙහි කරන්න. හදවතින් පමණක් උන්වහන්සේ වෙතට සමීප වෙන්න. හදවතින් පමණක් උන්වහන්සේට සමීප වෙන්න. හදවතින් සමීප වෙන්න. දෙවිදුගේ හස්තයෙන් ඉනිමෙන් වෙගී වෙනවා. දෙවිදුගේ ආත්මයෙන් ආලේපය වහන්සේගේ ආලේපය වැగిරේවා. වහන්සේගේ සුදු ගින්නත් වහන්සේගේ සුදු ආලේපය අපි කෙනෙක් ආතුල වැగిරේවා. එමුණු ආලේපය මුලමනින් අපි කෙනෙක් ආතුල වගුරුනසේවා. මනියලව මිනිෂ්‍ය සුද්ධාත්මයන් වහන්සේ තුළ ඒ සුද්ධාත්මකත්වය තුළ අපි උන්වහන්සේ සමග සමාධානයේ කාලයක් අපේ වහන්සේ තුළ ගත කරමු. ඒ අභිමුඛත්වයේ සැනසීමේ කාලයක් ගත කරමු. ඔබ කිසිවක් සිතන්නේ නැතිව ඔබේ හදවත තුළ සිතවිල්ලකටවත් ඉඩ දෙන්නේ නැතුව ආත්මයන් වහන්සේට පමණක්ම ඉඩ දෙන්න ඔබ සිතන්න එපා. උන්වහන්සේට ඔබේ හදවත තුළ සිතන්න ඉඩ දෙන්න. ඔබේ මනස තුළ සිතන්න ඉඩ දෙන්න. උන්වහන්සේට ඔබේ හදවත විවර කරලා ඔබේ ආත්මය විවර කරලා ශුද්ධාත්මයන් වහන්සේට පමණක්ම ඔබ වෙනුවෙන් සිතන්ට ඉඩ දෙන්න. ඔබ හිතන්න එපා. ඔබේ මනස නිදහස් කරගන්න. උන්වහන්සේගේ සැනසීමට ඉඩ දෙන්න. උන්වහන්සේගේ සුවයට ඉඩ දෙන්න. උන්වහන්සේට ඉඩ දෙන්න. නිහඬව නිශ්චලව උන්වහන්සේගේ අත්මකත්තේ ඔබේ හදවත ඔබේ මනස විවර කරන්න. හොඳ අපි යොහාන් පොතට පෙරලගෙන
අපි යොහන් පොතේ ඉන්නේ 16 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ සිට. ආමෙන්. ස්වාමී මගේ දෙවියන් වහන්සේ මේ මුළු මන්ත්‍රණ කාලය තුළ වහන්සේ ක්‍රියා කෙරේවා සියල්ලට විරුද්ධව ක්‍රියා කරන මුළු මන්දකාරයේ ඵලය ශාප කොට ඉවත් කරන අතර මගේ දෙවියන් වහන්සේගේ කරුණාව මුළුමනින්ම අපි කෙනෙක් අතුල වකරවන සේක්වා. වහන්සේගේ ශුද්ධාත්මන වහන්සේගේ ප්‍රඥාවත් දැනගන්නවත් නුවණක් මඟ පෙන්වීමත් ඔබ වහන්සේම නිදහස් කරමින් අසන්නාට අවශ්‍ය බුද්ධිය ස්වාමීන් වහන්සේලෝ උගන්වන්නට අවශ්‍ය ප්‍රඥාවත් බුද්ධියන් ඔබ වහන්සේම ඉහළින් නිදහස් කරේවා. නාසරී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අත්තුම් බලන්තු නාමයෙන්. ආමෙන්. හොඳයි අපි ඉන්නේ යොහන් පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ සිට. හොඳයි. දැන් ස්වාමීන් වහන්සේ මොනවද කතා කරේ මේ වෙනකොට අවසාන අවවාද අනුශාසනාව නේද? ආමෙන්. අවසාන අවවාද අනුශාසනාව ස්වාමීන් වහන්සේ සෙනගට කරමින් සිටිනවා. උන්වහන්සේ කිසති නේද මරණය ගැන කතා කරා. ඒ වගේම උන්වහන්සේගේ නැවත නැගිටීම නේ. ඒ හැම දෙයක් ගැනම කතා කරමින් උන්වහන්සේ ශෝකය ගැලවීම ගැන ගොඩක් જાති කතා කරා. නුඹලා තුළ දැන් තිබෙන ශෝකය නුඹලා තුළ දැන් තිබෙන මේ නුඹලා හඬනවා කිව්ව ඔයගොල්ලෝ දෙපැත්තක් ලිව්වා මතකයිද? මොකද්ද එක පැත්තක් අපි අනිත් පැත්ත ලෝකයා. right. අපි කියන පැත්තේ කවද මොනවද ලිව්වේ? හඬා වැළපීම හැඬීම වැළපීම ඊට පස්සේ ශෝකය. ඒ ශෝකය උන්වහන්සේ කිව්වා ප්‍රීතියකට හරවනවා කියලා. එතකොට ලෝකයා පැත්තේ මොකද්ද කිව්වේ? ලෝකයා පැත්තේ ප්‍රීතිය. ලෝකයා පැත්තේ තියෙන ප්‍රීතිය විතරයි. ආමෙන්. හලෙලූයා. එතකොට ස්වාමීන් වහන්සේ කිව්වා අර වදන ස්ත්‍රියක් නේද? තමන් නේ වදන ස්ත්‍රියකගේ වේදනාව ඒ ශෝකය දන්නේ ඒ ස්ත්‍රිය විතරයි. නේ ඒක හැබැයි නමුත් ඒක ඒ වේදනාව ඒ ශෝකය මොහොතකින් දරුවා ලැබුණ ගමන් තමන්ගේ අතට ඒ වේදනාව නැති වෙනවා. ඊට පස්සේ ඒ ශෝකය ඒ වේදනාව සම්පූර්ණ ප්‍රීතියක් බවට පෙරලෙනවා. ආමෙන්. ඒතරුන් වහන්සේ තුළ උන්වහන්සේ කතා කර අපිට ගැලවීම ගැන නේද? ගැලවීමේ දේශනාව ඇහුවද? ගැලවීම ප්‍රීතිය දේශනාව ඇහුවද? මං කියවනේ ගේ සතියේ කහන්නේ කියලා මේ සතියේ. ඒකනේ ස්වර්ගයටත් යන්න අමතක ඉදන්නේ ජේසුස් වහන්සේදී. ආමෙන්. ඒක ඒ කාලේදී අහන්න කියන්නේ හේතුවක් නිසා. මොකද එතකොට ඔයගොල්ලන්ගේ මනස සූදානම් මේ වෙනකොට නේද? මොකද දැන් මේ බයිබල් අධ්‍යයනයකින් කරන්නේ ඇත්තටම වටහා ගන්න අවශ්‍ය දෙයක් තියෙනවා. මම ඉස්සෙල්ලා කතා කරත් වගේ බයිබල් අධ්‍යයනයකින් සිද්ධ වෙන්නේ දැනුමක් එකතු කර ගැනීම නෙමෙයි. ඔයගලන්ට දැනුම එකතු කරගන්න පුළුවන් කොලෙජ් එකකට ගිහලා දැනුම එකතු කරගන්න පුළුවන් ඔයගලන්ට YouTube එකෙන් කොහෙන් හරි. නමුත් ස්වාමීන් වහන්සේගේ වචනය තුළ අධ්‍යයනය කරනවා කියන්නේ අපේ ආත්ම අපි පුරුදු පුහුණුවකට අරගෙන එන්නේ නේද? අපේ ආත්මය අපි පුරුදු පුහුණු කරනවා ස්වර්ගයට යන පිණිස. ආමෙන්. අපි ස්වර්ගයේ ජීවත් වෙනකොට කොයි විදිහටද ජීවත් වෙන්න යන්නේ? අපි මේ පොළවේ ජීවත් වෙන විදිහට අපිට ස්වර්ගයට ගිහින් ජීවත් වෙන්න බෑ. ආමෙන්. පොළවේ අඩුම ගානේ අපි ගෙදර ජීවත් වෙන විදිහට සභාව ඇතුළේ ජීවත් වෙන්න බෑනේ. ඒක තේරෙනවනේ. ඒ වෙනසක් තේරෙනවද? ඒ වෙනසක් තේරෙනවනේ. වෙනසක් දන්නවනේ. ඇත්තටම අපි ගෙදර කාමරේ ගෙදර පවුලත් එක්ක ජීවත් වෙන විදිහට සභාව ඇතුළට ආපම ජීවත් වෙන්න අපිට බෑ. මොකද සභාව කියන්නේ වෙනම ස්ථානයක්. සභාව කියන්නේ ස්වර්ගයයි පොළවයි එකතු කරන තැන. සභාව කියන්නේ සභාව මෙතන ඔයගොල්ලෝ පොළවේ තැනකට කියලා ආවට මෙතන ස්වර්ගය. සභාව කියන තැන ඒකයි අභිමුඛය කියන්නේ. ස්වාමීන් වහන්සේගේ අභිමුඛය කියනකොට ඒක පොළවට අයිතිත් නැහැ. පොළවට 100%ක් අයිතිත් නැහැ. ස්වර්ගයට 100%ක් අයිතිත් නැහැ. මේක සම්පූර්ණ 100%ක් පොළවයි ස්වර්ගයයි 100%ක්ම මුසු වෙලා තියෙන තැන. ආමෙන්. ඔයගොල්ලෝ తాවකාලිකව ස්වර්ගයට අඩිය තිබ්බා හා සමානයි.
ඒ නිසා ඔබ ගෙදර ඉන්න විදියට මෙතන ඉන්නත් බෑ. ගෙදර හැසිරෙන විදියට මෙතන හැසිරෙන්නත් බෑ. ඒ වෙනස අපි දැනගන්න ඕනේ. ඒ වගේම තමයි අපි දැන් මෙතන කොයි විදියට හිටියත් මෙතන ඇවිල්ලා පාසලක් වාගේ ස්වාමීන් වහන්සේ අපිව අරගෙන යන්න ඉස්සෙල්ලා මෙතනින් එහාට ස්වර්ගයට 100%ක් ස්වර්ගයට අපිව ඔසවන්න ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ සභාව තුළ අපිව සූදානම් කරනවා. ආමේන්. සභාව තුළ අපේ ආත්මය සූදානම් කරන, අපේ මනස, අපේ හදවත, අපේ මුළුම ක්‍රියාව පවා සූදානම් කරනවා. නේද? ඇත්තටම පොඩ්ඩක් කල්පනා කරොත් අපි මේ ඉන්න විදිහට අපි ස්වර්ගයට ගෙනිච්චොත් එහෙම ඉතින් ඉවරයි නේ. නේ ස්වර්ගේ දෙවියන් වහන්සේවත් තල්ලු කරලා දෙවියන් වහන්සේවත් එළියට දාලා මොනවා නටන්නදයිද දන්නේ. ඉතින් ඒ නිසා නේද අපිව ස්වාමීන් වහන්සේ සූදානම් කිරීමකට එනතේ සූදානම් කිරීමට අපි අවනත වෙන්නම ඕනේ. එතන choice එකක් නැහැ. ආමේන්. හලෙලූයා. එතන choice එකක් නැහැ. සභාවේ ඇතුලේ එක අඩියක් තියාගෙන සභාවේ පිට තව අඩියක් තියාගෙන ඉන්න බෑ. ආමේන්. අපේ ආත්මය විතරක් සභාව ඇතුලේ තියලා මාංශය විතරක් එළිය තියාගන්න බෑ. ආමේන්. අපි ආත්මය ඇතුලට ගන්නවා නම් අපේ මාංශයත් ඇතුලට ගන්න ඕනේ. ආමේන්. හලෙලූයා. ඒකයි උන්වහන්සේ කිව්වේ මාව නමස්කාර කරනවා නම් මුලම හදවතෙන්, මුලම ආත්මයෙන්, මුලම ශක්තියෙන්, මුලම බුද්ධියෙන් නමස්කාර කරවා. සිහි ඇතුව නමස්කාර කරවා. අන්‍ය ජාතීන් මෙන් නිරර්ථක වචන කියාගෙන නමස්කාර නොකර උන්වහන්සේ අප්‍රසන්නයි. හලෙලූයා. අපි කල්පනා කරලා බලුවොත් අපි පැයක් නමස්කාරයි එකයි උන්වහන්සේ කියන්නේ අපිට පැයක්වත් අඩුම තරමේ උන්වහන්සේව නමස්කාර කරන්නට උන්වහන්සේට ස්තුති කරන්න. හලෙලූයා. මොකද පැයෙන් අඩුම ගානේ පැය උන්වහන්සේට එසවුන් නැති වුණත් අඩුම ගානේ විනාඩියක්වත් එසවෙන්නේ නේද? මොකද අපි පැයක් ගත්තම විනාඩි කීයක් තියෙනවද? පැය විනාඩි 60ක් තියෙනවා. විනාඩි 60ක් තියෙනවා. ඒ 60ම බැලුවොත් අපි පොඩ්ඩක් බැලුවොත් අපි උන්වහන්සේ ගැන කතා කරනවට වැඩිය අපේ අඳුනම කියවන්නේ. විනාඩි 60 තුල අපි ගැන කියවන මිසක් උන්වහන්සේ ගැන කියවන විනාඩි ගාන කොපමණද? නේ? හලෙලූයා. එතකොට නිකන් කල්පනා කරලා බලන්න විනාඩි 60කින් ස්වාමීන් වහන්සේට විනාඩියක්වත් එසවෙනවාද? ආමේන්. හලෙලූයා. කල්පනා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ආමේන්. යාඥාව නිවැරදි විය යුතුයි. නමස්කාරය නිවැරදි විය යුතුයි. ආමේන්. අපි තාමත් අපි උන්වහන්සේ කර්මකත්වයට ආපුවම අපි උන්වහන්සේ උදෙසා නමස්කාර කරන කෙනෙක්ද නැත්නම් අපි උදෙසා කියනවා නේ අපි බඩ උදෙසා කවුද බඩ උදෙසා ජීවත් වෙනවා කියන්නේ සමහරක්ගේ දෙයියෝ බඩය ආමේන් ඇත්තටම අපේ දෙවියෝ බඩද නැත්නම් අපේ දෙවියෝ දෙවියන් වහන්සේද? කොච්චර කිව්වත් බඩ තමයි හුඟක් වෙලාවට. නේ? නිරාහාර කාලේ ඒක වැඩියෙන් දැනෙනවා. ආමේන්. නමස්කාරයට විනාඩි 60ක්. විනාඩි 60ක්. මේවා කරත් අපේ බඩ ගැන තමයි කතා කරන්නේ. අපේ අඳුනාම තමයි කතා කරන්නේ. අපේ අඳුනාම කියන්නේ. ආමේන්. හලෙලූයා. උන්වහන්සේ ගැන කී දෙනාද උන්වහන්සේ වඳුර ගන්න උත්සාහ කරන උන්වහන්සේ සිස්ටර් මගේ බ්‍රදර් උන්වහන්සේ 100%ක් ඔයාව දන්නවා. ඔයාට මහා ලොකුවට කියන්න ඕනේ නැහැ ඔයා මම මේ විදිය කෙනෙක් මම මේ විදිය කෙනෙක් කියලා උන්වහන්සේට කියන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේ 100%ක් ඔයාව හඳුන්වනවා. වැඩේ තියෙන්නේ අපි උන්වහන්සේව දන්නේ නැහැ. ඒ නිසා නමස්කාරය කියන එක උන්වහන්සේ අපිට දීලා තියෙන්නේ උන්වහන්සේව හඳුන ගන්නා පිණිස. නමස්කාරය තියෙන්නේ මාව සෙනගට හඳුන්වා දෙන්නවත් මාව පාස්ටර්ට හඳුන්වා දෙන්නවත් මාව දෙවියන් වහන්සේට හඳුන්වා දෙන්නවත් නෙමෙයි. නමස්කාරය තියෙන්නේ අපිට දෙවියන් වහන්සේව හඳුනා ගන්න. දෙවියන් වහන්සේව හඳුනාගත්තේ නැති නිසා තමයි අපි මෙච්චර අමාරුවේ වැටලා ඉන්නේ.
මොකද ඔයා දන්නෙත් නෑ තාම ඔයා කවුද කියලා. නේ තමාව තමා අඳුරන්නේ. ඒක නුච්චර බොරු කියන්නේ තමා ගැන. නේ අපි උදේ ඉඳන් රැ වෙනකන් අපි කොයි ඇයි අපි මිනිස්සෙක්ට අපි මෙහෙම කෙනෙක් කියලා අඳුනලා දෙන්න ඕනේ. මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද? හලෙලූයා. ඔගොල්ලෝ කවුරුණත් මගේ ඉස්සරහට ඇවිල්ලා කියන්න ඕනේ පාස්ටර් මම මේ විදිහ කෙනෙක් මම හරි අවංකයි මගේ හරි හිත හොඳයි කියලා මට කියන්න අවශ්‍ය නැහැ. ඒකේ හිත හොඳකම හරි ඔයාගේ අවංකකම හරි මට දැනෙන්න ඕනේ. ආමේන්. ඒක දැනෙන්නේ කොහොමද? ඔයාගේ ක්‍රියාවෙන් මට දැනෙන්න ඕනේ. ඔයාගේ ක්‍රියාව තුළ ඔයාගේ හිතේ මොනවා තිබ්බත් වැඩක් නැහැ. ඔයාගේ ක්‍රියාවේදේ පෙන්වෙන්නේ නැත්නම්. ආමේන්. ස්වාමින් වහන්සේ 100% හොඳට දැනගන්න. ඔයගලගේ নমස්කාරය නිවැරදි කරගන්න ස්වාමින් වහන්සේට. ආමේන්. ස්වාමින් වහන්සේ ඔයාව දන්නවා. මම මේ විදිහ කෙනෙක් මට මෙහෙම වුණා මට අර එහෙම වුණා කියලා ස්වාමින් වහන්සේට කියන්න ඕනේ. ස්වාමින් වහන්සේ දන්නවා. ඔයාගේ හිස්ස කෙසක් වැටෙද්දී උන්වහන්සේ දන්නවා. ආමේන්. ගොනා එන්නේ මොකේදද? පෝල් පැලේටද? අනිත් එක මොකක්ද? කෙහෙල් පැලේටද? ආමේන්. ගොනා හැරෙන්නේ පොල් පැලේටද කෙහෙල් පැලේටද කියලා උන්වහන්සේ අපි පසුතැවිල්ල අනේ ස්වාමිනී කරුණාකර මැනවී කියන්නේ ඉස්සෙල් උන්වහන්සේ දන්නවා මේ ගෑණි අද මේ নমස්කාර කරන්න ආවේ මං උදෙසද එයා ඉස්සාද ගෑණි මේ සමාන පිරිමි ගෑණියෙක් කියවා පිරිමියෙක් කියවා කවුරු වෙලා මේ මිනිස්සයා ආමේන් හලෙලූයා ඒ මං එහෙම කියන්නේ සමහරලාට ඒක මටත් දැනෙනවා ආමේන් මටත් දැනෙනවා මට ගොඩක් දුකයි ඒකට මට ගොඩක් දුකයි. මොකද নমස්කාරය කියන්නේ 100% උන්වහන්සේ ගැනයි. ආමේන්. අපි පැය 24ක් ජීවිතය ගත කරනවා නම් පැය 24න් පැයක් ස්වාමීන් වහන්සේට අපි වෙන් කරනවා නම් පැය 23ක් ඔයාට තියෙන ඔයා ගැන. ආමේන්. පැය 23ක් තියෙන ඔයාට ඕනේ තරම් ඔයා ගැන කතා කරන්න ඕන කෙනෙක් එක්ක. ආමේන්. නමුත් අර පැය ඔයා වෙන් කරන්න දෙවියන් වහන්සේ ගැන කතා කරන්න. ආමේන්. ඒකත් ඔයා ගැන කතා කරලා ඔයාව නමස්කාර කරන්න හදන්න එපා. ආමේන්. ස්වාමීන් වහන්සේව නමස්කාර කරන්න. හලෙලූයා. ස්වාමීන් වහන්සේව දැනගන්න. ස්වාමීන් වහන්සේ හඳුනගන්න. ස්වාමීන් වහන්සේ කැමති. ස්වාමීන් වහන්සේ කැමති. ආමේන්. අපිට උන්වහන්සේව හඳුන්වලා දෙන්න ආපහු. අපි දන්නවා කිව්වත් දන්නේ නැහැ. අපි අඳුනනවා කිව්වත් වෙලාවකට අඳුරන්නේ නැහැ. ආමේන්. අඳුරනවා නම් මෙච්චර දේවල් අපි අපේ ජීවිතේ කරගන්නේ නැහැ. මෙච්චර විනාශයකට අපි තවමත් යන්නේ නැහැ. අපේම මුඛය, අපේම අත්, අපේම පාද අපිට විරුද්ධ වෙලා. නේ? හලෙලූයා. ඒ කොහොමද වෙන්නේ? ඒ දෙවියන් වහන්සේම දන්නා නිසා. හලෙලූයා. එනිසා උන්වහන්සේ කියන නුඹලා ප්‍රීතිය සම්පූර්ණ වෙන පිණිස ඉල්ලපල්ලා. නුඹලා යාඥා කරනවා නම් මොකද්ද කිව්වේ? යාඥා වෙනස් කරගන්න කිව්වනේ. දැන් ගිය සතියේ යාඥාවල් වෙනස් කරගත්තද ඒ විදිහට? උන්වහන්සේ කිව්වේ මොකද්ද? ආත්මයන් වහන්සේ තුල මගේ ප්‍රීතිය සම්පූර්ණ වෙන පිණිස යාඥා කරපල්ලා. හලෙලූයා. ඒකයි මට සමාධිගේ ගීතිකාව මතක් වුණේ. හලෙලූයා. ඒ පදේ මං කියවන වාරයක් පාසා මං දන්නේ මේ සතිය පුරාවට මං කොයිතරම් මේ පදයම මෙනෙහි කරාද කියලා. මං දන්නේ ඕගොල්ලෝ ගැන. මේ සතිය පුරාවට මේ පදේ මං මෙනෙහි කරපු තරම්. මොකද මගේ මේ අවුරුද්දේ මගේ ස්වාමීන් වහන්සේගේ දුන්න මට පොරොන්දුව. මං කතා කරන්නේ මං ගැන. ස්වාමීන් වහන්සේ මට දුන්න පොරොන්දුව පිලිප්පි 4:4. මොකද පිලිප්පි 4:4? ප්‍රීති වෙයල්ලා නැවතත් කියමි. ආමේන්. හලෙලූයා. ආමේන්. ඒ නිසා මම මේ පදය ගිය සෙනසුරාදා ඉඳන් අද වෙනකම් කොයි තරම් මම මෙනෙහි කරාද කියන එක මම දන්නේ. එදා හදිස්සියේ බ්‍රදර් මංජුත් මට කතා කරා ගෲප් එකට එන්න වචනයක් බෙදා ගන්න කියලා නේ. ඊරිතද මන් දන්නේ. කොහොම හරි එදත් මම ගිහිල්ලා ඒක ගැනමයි මම කතා කරේ. ඒක ගැනමයි කතා කරනකොට සමාධි අර ගීතිකාව පුළුවන් තරම් කියනවාට පුළුවන් නම් මට ඒක රෙකෝඩ් කරලා තේවා. ආමේන්. හැම ගෲප් එකකම ඒක දාන්න. හලෙලූයා. හැම ගෲප් එකකම දාන්න. හලෙලූයා. ඇයි කැළඹිලා මිනිස්සු? ස්වාමීන් වහන්සේ සතුටින් ප්‍රීතියෙන් ජීවත් වෙන්න කියනවා. හලෙලූයා. ඒ ප්‍රීතිය
අපිට තියෙන උන්වහන්සේගේ අභිමුඛත්වය. අභිමුඛත්වය කෙලස ගන්න එපා. අභිමුඛත්වය වරද්ද ගන්න එපා. ආමෙන්. ක්‍රිස්තියානි සෙනගට ස්වාමින් වහන්සේ අවදානමක් ගේනවා. අභිමුඛත්වය වරද්ද ගන්න එපා. ඔබ අභිමුඛත්වය වරද්ද ගත්තොත් ඔබ නොදන්නාකමට ඔබ වැරදි කෙනෙක්ට ඔබේ නමස්කාරය යයි. ඔබේ විනාඩි 60න් එක විනාඩියක් ස්වාමින් වහන්සේට එසවෙලා විනාඩි 59ක් උන්වහන්සේට එසවෙන්නේ නැත්නම් ඒ කියන්නේ ඒ විනාඩි 59 සාතන්ට එසවෙන්නේ. දෙවියන් වහන්සේ නොවන කෙනෙක්ට ඔබේ නමස්කාරය එසවෙනවා නම් ඒ කියන්නේ සාතන්ටයි. එතකොට සාතන්ට පුළුවන් ඔබේ ජීවිතයත් එක්ක බොහෝ වෙනස් දේවල් කරන්න. ඔබ හිතන්නේ ස්වාමීන් වහන්සේ මඟ පෙන්වනවා කියලා. නමුත් සාතන් ඔබට නොදැනීම ඔබේ ජීවිතය අයිති කරගෙන ඇති. මොකද එක විනාඩියේ නමස්කාරයක් ස්වාමීන් වහන්සේට කරන්න එපා. පැයක නමස්කාරයක් කරන්න. කරන නමස්කාරය ස්වාමීන් වහන්සේට පමණක් මොසවන්න. උන්වහන්සේ ගැනම විතරක්. උන්වහන්සේ ගැනම විතරක්. හලෙලූයා. ඔගොල්ලෝ නෝටිස් කරලා ඇති මම හැම වෙලෙම කියන දෙයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ උදෙසා, ස්වාමීන් වහන්සේ වෙනුවෙන්, ස්වාමීන් වහන්සේ නිසා, ස්වාමීන් වහන්සේටම. ඒක පාවුල් තුමා නිතර කියපු වචනය. මම ඒක නිතර පාවිච්චි කරනවා. ඒ වගේ දේවල් මගෙන් අල්ල ගන්න කරද්දී. මගෙන් අල්ලගත් ඒ වගේ දේවල් අල්ල ගන්න. හලෙලූයා. ජීවත් වෙනවා නම් ජීවත් වෙන්නේ ස්වාමීන් වහන්සේ දෙසා, මරුණත් මැරෙන්නේ ස්වාමීන් වහන්සේ දෙසා. ආමෙන්. හලෙලූයා. ස්වාමීන් වහන්සේ නිසා, ස්වාමීන් වහන්සේ වෙනුවෙන්, ස්වාමීන් වහන්සේ උදෙසා, ස්වාමීන් වහන්සේටම. එතකොට එතන හතරක් කතා කරනවා. ඒ හතර එක තැනකවත් මම ඉන්නවද? නෑ, මං උදෙසා නෙමෙයි. මං උදෙසා නෙමෙයි. මං අද කෑවත් කන්නේ ස්වාමීන් වහන්සේ උදෙසා. මං අද නොකෑවත් නොකන්නේ ස්වාමීන් වහන්සේ උදෙසා. මං අද නාන්නෙත් උන්වහන්සේ උදෙසා. ඇයි මන් නාන්නේ? මම පිරිසුදු ඉන්න අවශ්‍ය නිසා. හලෙලූයා. මට ලෙඩක් රෝගයක් නොහැදෙන පිණිස. මම බෙහෙතක් හරි ගන්නේ මම සෞඛ්‍ය ආරක්ෂිතව ඉන්න ඕනේ. හොඳ සෞඛ්‍යයක් තියාගෙන ඉන්න ඕනේ ස්වාමීන් වහන්සේට සේවය කරන පිණිස. ආමෙන්. මම අද පාරේ බහැලත් යන්නේ ස්වාමීන් වහන්සේ උදෙසා. ආමෙන්. මම යන වැඩක් හරි මොන වැඩේ හරි කරන්නේ මම කන කෑමක් හරි කන්නේ මම ස්වාමීන් වහන්සේ උදෙසා. මගේ බඩ උදෙසා නෙමෙයි. ආමෙන්. හලෙලූයා. ආමෙන්. ආමෙන්. නැගිටිමු. හලෙලූයා. ආත්මිකව නිදිද? ශරීරයෙන් නිදිද? මනසෙන් නිදිද? හලෙලූයා. ස්වාමීන් වහන්සේට අත්ොස්සවලා ස්වාමීන් වහන්සේට සැබවින්ම ස්තුතිවන්ත වෙන්න. හලෙලූයා. සුළු මොහොතක් අපි දැන් ඇත්තටම බයිබල් අද්දි මට සමා වෙන්න. මුත් ඇයි දන්නේ ස්වාමීන් වහන්සේ මේ විදිහට මඟ පෙන්වන්නේ? හලෙලූයා. දාතසෝලා සැබවින් උන්වහන්සේ නිසාම උන්වහන්සේට නමස්කාර කරන්නට, උන්වහන්සේ වෙනුවෙන්ම මේ නමස්කාරය ඔසවන්නට, උන්වහන්සේට මේ නමස්කාරය ඔසවන්නට, උන්වහන්සේ නිසාමයි. හලෙලූයා. ඕ මගේ දෙවියන් වහන්සේ, ඔබ වහන්සේ නිසායි ස්වාමිනී. ඔබ වහන්සේ වෙනුවෙන්මයි මගේ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ උදෙසාමයි. ඔබ වහන්සේටමයි. ඔබට පමණක්මයි. ඔබ නිසාමයි. ඔබ වෙනුවෙන්මයි. ඔබ වහන්සේ උදෙසාමයි ස්වාමිනී. ඕ ස්වාමිනී අපි නිසා නෙවෙයි ස්වාමිනී. ඔබ වහන්සේ උදෙසාමයි. ඔබ වහන්සේටමයි. ඔබ වහන්සේ නිසාමයි. ඔබ වහන්සේ වෙනුවෙන්මයි ස්වාමිනී. ජීවිතය වත්වන්නේත් ඔබ වහන්සේ වෙනුවෙන්මයි. මරණත් මැරෙන්නේත් ඔබ වහන්සේ වෙනුවෙන්මයි. ඔබ වහන්සේටමයි. ඔබ වහන්සේටමයි. ඔබ වහන්සේ නිසාමයි ස්වාමිනී. ඔබ වහන්සේ වෙනුවෙන්මයි. ඔබ වහන්සේ උදෙසාමයි. හාලෙලූයා. ස්වාමිනී ඔබට ස්තුති වේවා. ඔබට මහිමය වේවා. ඔබට නමස්කාර වේවා. ප්‍රශංසාම වේවා. ප්‍රශංසාම වේවා. හාලෙලූයා. 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 ස්වාමිනේ ඔබට ස්තුති වේවා. ප්‍රශංසාම වේවා. ආමෙන්. හාලෙලූයා. දැන් උන්වහන්සේ නිසා දැන් අපි ඔත ඉගෙන ගන්නේ උන්වහන්සේ නිසා, උන්වහන්සේ වෙනුවෙන්, උන්වහන්සේ උදෙසා, උන්වහන්සේටමයි. හලෙලූයා. ආමෙන්. හලෙලූයා. හොඳ අපි වාඩි වෙමු.
යහන් 16:25 මේ දේ උපමාවලින් නුඹලාට කතා කළමි. නමුත් උපමාවලින් තවත් නුඹලාට කතා නොකොට පැහැදිලි ලෙස සිය පියාණන් වහන්සේ ගැන නුඹලාට දන්වන්නා වූ කාලය පැමිණෙන්නේය. මොකද කියන්නේ? මම හැමදාම කතා කරේ මොනවාගෙන් කියලාද කියන්නේ උන්වහන්සේ? උපමාවලින්. වෙලාවකට උපමාවලින් කතා කරපම්. මොකද උපමාවලින් කතා කරපම් වෙන්නේ? උන්වහන්සේ කියන මොකද දැන් නම් අවසාන කාලේ වෙලා තියෙන උපමාවලින් කතා කරන්න උත් බෑ වගේ. ඒ නිසා මම දැන් පැහැදිලිව කතා කරනවා. ආමේන්. උපමාවලින් කතා කරනවා කියන්නේ මොකද? උන්වහන්සේ කෙලින් කතා නොකර ආමේන්. උන්වහන්සේ කතාන්දර තුලින් නේ අපි කියන උදාහරණ තුලින් අපි දේශනා කරද්දි නේ අපි දේශනා කරද්දි උදාහරණ ගන්නවා. කතාන්දර ගන්නවා. යම් යම් දේවල් පැහැදිලි කරන්න. ආමේන්. ඒවට සමහරු කියනවා හින්ට් කියලා. ඒවා හින්ට් නෙමෙයි. ස්වාමීන් වහන්සේත් එනං කියන්න ඕන ජේසුස් වහන්සේත් හින්ට් කෙරුවා. ආමේන්. උන්වහන්සේ හින්ට් කෙරුවා කියන්නේ නං උන්වහන්සේගේ උපමා කතා. ආමේන්. උන්වහන්සේත් කතා කරේ පැහැදිලි ලෙස උන්වහන්සේ උපමා කතාවන් පාවිච්චි කරා. හලෙලූයා. කෙලින් කතා කරනකොට දැන් කියන උන්වහන්සේ මොකද්ද දැන් කෙලින් කතා කරන්න වෙලා තියෙන්නේ. ඒ උපමා කලින් කියපුවා මොකද්ද වෙන්නේ? අරයාට කතා කරා, මෙයාට කතා කරා, එයා ගැන කතා කරා, මෙයා ගැන කතා කරා. නමුත් කිසිම දෙයක් අපිට ගන්නෙ නැහැ. ආමේන්. එනිසා උන්වහන්සේ කියනවා දැන් පැහැදිලි ලෙස කතා කරන්න වෙනවා. ආමේන්. හලෙලූයා. උන්වහන්සේ කෙලින්ම ඩිරෙක්ට් කතා කරන්න යන්නේ. ආමේන්. උන්වහන්සේ කෙලින්ම ඩිරෙක්ට් හැම වෙලෙම කතා කරන්නේ නැහැ. ඇයි? උන්වහන්සේ කැමති ආමේන් අපි අවබෝධ කරගන්න. උන්වහන්සේ කෙලින්ම ඩිරෙක්ට් කතා කරන්නේ යම් දෙයක් උන්වහන්සේ කෙලින්ම ඩිරෙක්ට් අපිට කතා කරනවා නම් යම් දෙයක් ඒ බැරිම තැන කතා කරනවා. ආමේන්. ඒ උන්වහන්සේ ලෝකේ පටන් ගන්න මේ දන්නේ විනිශ්චයකාරයෝ ගෙනාව මෝසෙස්ලා ආබ්‍රහම්ලා වගේ නායකයෝ ගෙනාව විනිශ්චයකාරවරු ගෙනාව අනාගත වතුරුවරු ගෙනාව ගොඩක් දේවල් කියලා දෙන්න උත්සාහ කරා. බැරිම තැන උන්වහන්සේම ආවා. ආමේන්. හල්ලුයා. ඒ තාම සෙනග තේරුම් ගන්නවා. තාම සෙනග තේරුම් ගන්නෑ. ඒ තරමට මොරන්ඩුයි. පළවෙනි දේ තමයි කීකරුකම. උන්වහන්සේ පටන් ගත්තේ කීකරුකමත් එක්ක. ආමේන්. අපි හදාගන්න ඕනේ පළවෙනි දේ කීකරුකම. ආමේන්. හලෙලූයා. ආමේන්. උන්වහන්සේ උප්පත්ති පොතෙන් මනුෂ්‍යත් එක්ක ගහපු පළවෙනි ගිවිසුම කීකරුකම. ආමේන්. ඒ කීකරුකමෙන් පස්සේ තමයි අනිත් දේවල් එන්නේ. හලෙලූයා. අනිත් හැමදේම ඔබ කොයිතරම් දැනගෙන හිටියත් වැඩක් නැහැ. ඔබට කීකරුකම නැත්නම්. ආමේන්. ඔබ කොයිතරම් ලොකු කෙනෙක් වුණත් ඔබ කොයිතරම් උසස් කෙනෙක් වුණත් වැඩක් නැහැ. ඔබට කීකරුකම නැත්නම්. ආමේන්. කීකරුකම අනිවාර්යෙන් ඔබ හදාගන්න අවශ්‍යයි. ස්වාමීන් වහන්සේ හදන දෙයක් නෙමෙයි. ආමේන්. ඔබයි වෙනස් වෙන්න ඕනේ. ඔබයි හැරෙන්න ඕනේ. ආමේන්. ඉනිසා උන්වහන්සේ කියනවා දැන් තවත් මම උපමා කතාවලින් කතා කරන්නේ. මම නුඹලාට පැහැදිලි ලෙස කොහොමද? පැහැදිලි ලෙස ඇඟිල්ල දික් කරලා හරි ආමේන් පැහැදිලි ලෙස මට දැන් කතා කරන්න පියාණන් වහන්සේ ගැන නුඹලාට දන්නන්නා වූ කාලය පැමිණෙන්නේය. තවත් උපමාවන් තෝරා ගන්න, උපමාවන් පැහැදිලි කරගන්න තැනක නුඹලා නොමැති නිසා. ආමෙන්. කතාන්දර කීවම ආනේ ඔය ආබ්‍රහම්ලා ගැනනේ කියලා තියෙන්නේ. ඔය මෝසස් ඔය දාවිද් කරගත්ත වරදනේ. අපි ඉතින් කොහොමද අපි ඉතින් ඔය පියස් උඩට නගිනවා කියලා අපි වෙච්ච බලා මේ නාන හැටි බලන්න යන කට්ටිය නෙමෙයිනේ අපි. නේ ඒ වගේ මොකද කරන්නේ අපි උපමා කතාවලින් කතාන්දර වලින් ගන්නවා මේ කතාන්දරේ ඉන්න චරිත ගැන කතා කරා කියලා හිතනවා මිසක් අපි ඒ දේ කවමදාකවත් අපේ ජීවිතවලට අදාළ කරගෙන අපේ ජීවිත වෙනස් කරගන්න යන්නේ නැහැ. එනිසා ස්වාමීන් වහන්සේ කියන පියාණන් වහන්සේ
පැහැදිලි ලෙස කතා කරන කාලය දැන් පැමිණෙන්නේය. ආමේන්. ජේසුස් වහන්සේ දා සමාරිය ස්ත්‍රියට මොකද්ද කිව්වේ? අර කන් දෙදිවත් මේ කන් දෙදිවත් නේ අර කන් දෙදිවත් මේ කන් දෙදිවත් පියාණන් වහන්සේට නමස්කාර කරන කාලය නෙමෙයි කොහොමද ආත්මෙනුත් සැබෑකමනොත් පියාණන් වහන්සේව නමස්කාර කරන කාලය පැමිණෙන්නේය දැනටමත් පැමිණ තිබේ. ආමේන්. ඒ කාලේ සෙනඟ මොකද කරේ? ඒ කාලේ මුළු ලෝකෙනම තිබුණ දේව මාලිගාවල් කීයක් තිබුණා? මුළු ලෝකෙනම දේව මාලිගාවල් කීයක් තිබ්බද? එකයි. එතකොට සෙනඟ මොකද කරේ? ලෝකේ පුරා ඉන්න සෙනඟ මොකද කරේ? අවුරුද්දට එක වතාවක් පාස්කු කාලයේදී අවුරුද්දකට එක වතාවක් පාස්කු කාලයේදී මුළු ලෝකයේ සෙනඟ දේව මාලිගාවට රැස් වුණා. යෙරුසලමට රැස් වුණා. හැම යුදෙව්වෙක්ම රැස් වෙලා දෙවියන් වහන්සේව නමස්කාර කරා. ඒතර අවුරුද්ද හැමදාම එහෙම ඉන්නත් බෑ. අනිත් අවුරුද්දේ මාස 11 මොකද ඒගොල්ලෝ කරේ? ඒගොල්ලෝ ඒ තැන්වල ඉඳගත්තාට ඒගොල්ලෝ දේව මාලිගාවේ දෙස බලාගෙන අර ඔයගොල්ලෝ දන්නව එක මුස්ලිම් සෙනඟ කරනවා වාගේ දේව මාලිගාවේ දිශාව ඒගොල්ලෝ ගෙවල් වලින් නම් බලලා ඒ දිශාවට නමස්කාර කරා. ද මුස්ලිම් සෙනඟත් ඒකම තමයි කරන්නේ. ඒගොල්ලෝ මක්කමට අවුරුද්දට එක වතාවක් මක්කම යනවානේ. ආමේන්. ඔය එකම සංස්කෘතිය තමයි. ආමේන්. ඒගොල්ලොත් ගිහිල්ලා එතන ගිහිල්ලා රැස් වෙලා එතන නමස්කාර කරලා එනවා. දෙවියන් වහන්සේව නමස්කාර කරනවායි කියලා ඒ අය නේ නබීතුමාගේ සොහන ගාවට යනවා. නබීතුමාගේ සොහන ගාවට කියලා අනාගත වත්රුවරෙක් නේ නබීතුමා කියන්නේ. නබීතුමා කියන්නේ දෙවියන් වහන්සේ නෙමෙයි. නේ අනාගත වත්රුවරෙක් කියලා සඳහන් කරන්නේ. නමුත් එයාගේ සොහන ගාවට ගිහිල්ලා එතන පැදකුණු කරලා එතන නමස්කාර කරලා එනවා. ආමේන්. ඒතර ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම දෙවියන් වහන්සේට නමස්කාරයක් එතනදී යනවද කියන එක. ඒ සොහනක් ගාවට යන්නේ කියන එක. ආමේන්. හලෙලූයා. නමුත් එදා යුදෙව් සෙනඟ මොකද කරේ? දේව මාලිගාවට ගියා. දේව මාලිගාවේ දෙවියන් වහන්සේට නමස්කාර කරා. ඊට පස්සේ නැවත නිවෙස් කරාවට පස්සේ ඒගොල්ලෝ ඒ දිශාවට නමස්කාර කරා. හලෙලූයා. නමුත් දැන් ස්වාමීන් වහන්සේ කියනවා එක එක තැන්වලට ඔබට යන්න අවශ්‍ය නැහැ. ස්වාමීන් වහන්සේ ආත්මයක්ය. ඒ නිසා නිදියකින් නමස්කාර කරන්නත් බෑ. නිදි කිරකිර නමස්කාර කරන්නත් බෑ. ඇයි? ආත්මෙනුයි සැබෑකමෙනුයි. ආමේන්. ආත්මයත් එක්ක සැබෑකම එකතු වෙන්න ඕනේ. යන්නේ ඒ විදිහට නමස්කාර කරන්න. බොරුවට නමස්කාර කරන්න එපා. දෙවියන් වහන්සේ ඉස්සරහා බොරු කියන්න එපා. ආමේන්. සියල්ල රැස්මක් නැතුව හැරී තිබෙනවා. ආමේන්. ඔබ කාලය අපරාධේ. ආමේන්. ඇයි ස්වාමීන් වහන්සේ වත් එක්ක හිට ගන්නෑ? ඔයා බොරුවක් කියනවා නම් ඔයා බොරුවට නමස්කාර කරනවා නම් ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බලනවා. ස්වාමීන් වහන්සේට අප්‍රසන්න නිසා ස්වාමීන් වහන්සේ ඔබේ නමස්කාරයෙන් හැරිලා යනවා. එතකොට ඉතුරු විනාඩි 59ම ඔයා බොරු කිය ඒ කාලේ කැප කරා නම් ඒ කාලේ නමස්කාරය ඒ විනාඩි 59 නමස්කාරය දෙවියන් වහන්සේ ගත්තේ නැත්නම් එතෙන්ට ඇවිල්ලා හිටගන්නේ වෙන කෙනෙක්. එයාට අපි කියන්නේ සාතන්. ආමේන්. හලෙලූයා. එනිසා ඒකයි මං කිව්වේ. ඒ අවදානම් කලාපයට ඇතුල් වෙන්න එපා. ආමේන්. ඔබ නොදැනුවත්ව සාතන්ට ඔබේ ජීවිතේ ඒ විදියට බාර දෙන්න යනවා. ආමේන්. හලෙලූයා. එනිසා ඇත්ත කතා කරන්න. ආමේන්. ඔයාට කම්මැලි, ඔයාට අමාරුයි නමස්කාර කරගන්න ඒකත් උන්වහන්සේට කියන්න. උන්වහන්සේ ඒක තේරුම් ගනි. උන්වහන්සේ ඔයාට උදව් කරයි. ආමේන්. පාස්ටර් එතකොට ආත්මීය සහ සැබෑ කමින් නැත්නම් අපි අර
නෑ ඒක දැන් ඔයා වැඩ කරන ගමන් දැන් ආත්මෙනුයි සැබෑකමෙනුයි නමස්කාර කරනවා ප්‍රශංසා කරනවා කියන එකේදී ඔයා වෙන ක්‍රියාවක් කරනවා කියන එක කමක් නෑ. ඒක එතන සඳහන් වෙන්නේ නැහැ ඒක කියලා. මං කියන්නේ බොරු කරන්න එපා. ඒක තමයි මං කියන්නේ. ඔව්. කරනවා. නමුත් අර කියවෙනවා ගීතිකාව. ඔව්. ආත්මයේ දින වෙන දැන. ඔව්. ගීතිකාව තුල ඔයා ප්‍රශංසා කරනවා ඒක හොඳයි. ඒක හොඳයි. මං කියන්නේ නමස්කාරය. ඔයා කරේ ප්‍රශංසා. හොඳේ? දැන් ඒක තමයි. ඒ දේවල් ඉගෙන ගන්න ඕන. නමස්කාරය කියන්නේ එකක්, ප්‍රශංසාව කියන්නේ තවත් එකක්, යාඥාව කියන්නේ තවත් එකක්. ආමෙන්. උන්වහන්සේ තුළ මෙනෙහි කිරීම කියන්නේ තවත්ම එකක්. ආමෙන්. ඒවා හතර වෙනම කියා කරනවා. අපි ප්‍රශංසාවෙන් කාලය ගත කරනවා. ප්‍රශංසාවෙන් ජීවිතය ගත කරනවා. ඒක යහපත් දෙයක්. ඔය ස්වාමීන් වහන්සේ ප්‍රශංසා කරමින් සිටිනවා කියන්නේ එතකොට ඒ අවට මුළුම පරිසරය උන්වහන්සේගේ ප්‍රශංසාව තුළ සැකසෙනවා. ඒක යහපත්. ඒක ප්‍රශංසාව ස්වාමීන් වහන්සේට තියෙනවා. ඒක එතන ස්වාමීන් වහන්සේට වඩා එතන ඔයාගේ පරිසරය ඔයා නිර්මාණය කරගන්නවා. ඔයාට වැඩ කරගන්න ඔයාගේ පරිසරය නිර්මාණය කරගන්නවා. ඔයාගේ හදවත තවදුරටත් වැඩ කරන්න පිණිස ඔයා සූදානම් කරගන්නවා. ආමේන්. හලෙලූයා. නමුත් නමස්කාරය කියන්නේ සම්පූර්ණයෙන් වෙන්වීම. ආමේන්. නමස්කාරය අපි සම්පූර්ණයෙන් අපි වෙන වැඩ නොකොට කාලයක් වෙන් කරගෙන ස්වාමින් වහන්සේ එක්ක තනි වෙන කාලයක්. ඒ නමස්කාරය වෙලාවේදී ඔයා 100%ක් එයත් එක්ක ඉන්න ඕනේ. තේක හදන ගමන් අරක කරන ගමන් දුවට කතා කරන ගමන් පුතාට කතා කරන ගමන් අර ගෲප් එකත් බලන ගමන් මේ ගෲප් එකත් බලන ගමන් ඒක නෙමෙයි නමස්කාර කාලේ මම එකයි කිව්වේ වීඩියෝ පැය 24න් එක පැයක්වත් ආමේන් නමස්කාරය එතන නමස්කාරය විතරක්මයි ආමේන් එතන නමස්කාරය විතරක්මයි ඒක සම්පූර්ණයෙන් ඔයාගේ ජීවිතය ඔයාගේ ආත්මය සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේට මුළුමනින්ම කැප කරන කාලයක් කැප කිරීමක් පූජාවක් එතනදී ගොඩක් දේවල් ඔයාට මිස් වෙනවා ආමේන් ඒ තැනදී ඔයාට ගොඩක් දේවල් මිස් වෙන්නම ඕනේ ඔයාගේ බොස් මැඩම් මිස් වෙයි ඔයාගේ දුව මිස් වෙයි ඔයාගේ පුතා මිස් වෙයි ඔයාගේ කෝල් එකක් මිස් වෙයි ඔයාගේ ජොබ් එකක් ඉන්ටර්විව් එකක් සමහරට මිස් වෙයි ආමේන්. ඔයාට බෙහෙතක් ගන්න තියෙන එකක් මිස් වෙයි. තේරෙනවද? එතන මිස් වීමක් තියෙනවා. මොකක් හරි මිස් වීමක් තියෙනවා. ඒකයි නමස්කාරයේ පූජාවක්. ඒ පූජාව පැයේ විනාඩි 60. අනිවාර්යෙන් ස්වාමීන් වහන්සේ තුල ගත කරන්න. පැය ගත කරගන්න ඕනේ නිසා බුරු දේවල් දොඩවන්න යන්නත් එපා. ඇත්ත කියන්නේ. ඔයාගේ හදවත සමාට සූදානම් නැතිව ඇති ඒ පැයට. නමුත් සූදානම් නැති බව උන්වහන්සේට කියන්න. ආමේන්. ආත්මයන් වහන්සේ මගේ උපකාරය මගේ පිළිසරණය සුදාත්මයානනි කියනවට කියන්න එපා. අන්න ඒ වෙලාවට ඒ ගීතිකාවක් කියලා උන්වහන්සේට කියන්න ස්වාමිනී මට උදව් කරන්න. මගේ සිත එහෙම කලබලයි මගේ සිත එහෙම දුවනවා ස්වාමිනී මට ඔබ වහන්සේව නමස්කාර කරන්න මට මේ පැය ඉඩ දෙන්න මේ පැය මට උදව් කරන්න ඒකයි කියන්නේ සැබෑකමින් ආමේන් බොරු වචන ගොඩාක් දොඩවන්න එපා ඒ කාලේ වැය කරගන්න අවශ්‍ය නිසා ඒ පැය ගත කරගන්න අවශ්‍ය නිසා තේරුණේ? ඒ පැය කාලය ගත කරගන්න අවශ්‍ය නිසා ඔබට හිතන දේවල් කියවල එක නාස්ති කරන්න එපා. ආමේන්. උන්වහන්සේ එක්ක සම්බන්ධ වෙන්න. ඒ සම්බන්ධකම හදවතට ආත්මයට දැනෙන්න. සමාධි help me. ප්‍රීතියයි. ප්‍රීතියයි දෙවිඳුන්ගේ අභිමුඛයේ ආමේන් ප්‍රීතියයි දෙවිඳුන්ගේ අභිමුඛයේ හලෙලූයා ආමේන්
ඕකෙදී එතන අභිමුඛය මොකද වෙන්නේ? ඔයාට පුදුමාකාර සැනසීමක්. ඔයාට පුදුමාකාර ප්‍රීතියක්. ඔයා පීට්සා කෑවත්, ඔයා KFC කෑවත්, ඔයා ෆිල්ම් 10ක් බැලුවත් ලැබෙන ප්‍රීතිය නෙමෙයි මේ ප්‍රීතිය. ඔයා ගොඩාක් ප්‍රශ්න එක්ක ගොඩාක් වේදනාවෙන් ඔයා එතනදි දන ගහනවා. නමුත් ඔයා නැගිටිනකොට පුදුමාකාර ප්‍රීතියක්, පුදුමාකාර ජොලිතකමක්, පුදුමාකාර සැනසීමක්. ඔයාට මේ වේදනාව හදවත කකියන වේදනාවෙන් ඔයා වාඩි වුණේ. නමුත් ඔයා නැගිටින්නේ පුදුමාකාර සැනසීමකින්. එහෙම නැගිටින කෙනාට තමයි ඒ සැනසීම තවත් අයත් එක්ක බෙදා ගන්න පුළුවන්. එයාගේ කටෙන් එක එක දේවල් පනින්නේ නැහැ එතකොට. එයාගේ කටින් තවත් වේදනාවන් පනින්නේ නැහැ. නමස්කාරලා කරලා නැගිට්ටාම තවමත් ඒ වේදනාව, ඒ තිත්තකම් තියෙනවා නම් එයාගේ කටින් ඒ දේවල් පනින්න යනවා. හලෙලූයා. නමුත් ඒමෙන් ඉඳලා නැගිට්ටාම හලෙලූයා. එහෙම හරි නමස්කාරයෙන් නැගිට්ටම ඔයාට දෙවියන් වහන්සේ දුන්න ඒ සැනසීම ඔයාට පුළුවන්කම තියෙනවා බෙදා ගන්න. ඔයාට ලැබුණේ ප්‍රීතිය ඔයාට පුළුවන්කම තියෙනවා බෙදා ගන්න. හලෙලූයා. ඒකයි කියන්නේ සමහරලාට කියන්නේ සමහර අය පාස්ටර්වත් එක්ක කතා කරපුවම මට තිබ්බ ප්‍රශ්න කොහෙන් ගියාද කියලා නෑ. ප්‍රශ්නට යාඥා කරේ නෑ. ප්‍රශ්නට යාඥා කරේ නෑ. නමුත් ප්‍රශ්නෙට කතා කරන්න නෙමෙයි ආවේ. නමුත් ඇයි හොඳයිකම කතා කරා විතරයි. හලෝ කොහොමද කියලා කතා කරා විතරයි. ප්‍රශ්නෙට කතා කරෙත් නැහැ. ප්‍රශ්න ගැන කතා කරෙත් නැහැ. ප්‍රශ්නෙට යාඥා කරෙත් නැහැ. හලෙලූයා. නමුත් පුදුම සමාදානයක් තේරෙනවා ඇඟට. පුදුම සැනසීමක් තියෙනවා. ප්‍රශ්නේ කොහෙන් ගියාද කියලා නැහැ. හලෙලූයා. හලෙලූයා. මනුෂ්‍යයනේ විදියට කතා කරන්න යනවා. ඔයත් එක්ක කතා කරන එක හලෝ පාරකින්. ආමේන්. එක පැයක්. ඒ පුදුමාකාර නමස්කාරයක් ස්වාමීන් වහන්සේ එක්ක ගත කරන්න පුළුවන් නම් ඔයාට පුළුවන් ඕනෙම කෙනෙක්ගේ දුකක් වේදනාවක් අයින් කරන්න, ඕනෙම කෙනෙක්ගේ ජීවිතයට සමාදානයක්, සැනසීමක් ඔයාටත් පුළුවන් අරන් දෙන්න. ස්වාමීන් වහන්සේ තුළ. ඒකයි හරි නමස්කාරය. ආමේන්. හලෙලූයා. අද ස්වාමීන් වහන්සේ මොනවා කරනවද කියලා මම දන්නේ නැහැ. හොඳයි. පැහැදිලි ලෙස කතා කරන කාලයම ඒ දවසේදී මාගේ නාමයෙන් නුඹලා ඉල්ලන්නෝය. නුඹලා උදෙසා පියාණන් වහන්සේට යාඥා කරන්නෙමි නොකියමි. ඒ දවසේදී නුඹලා ඉල්ලන්නේය. උන්වහන්සේ කියනවා මොකද්ද? උපමා කතාවලින් මම නුඹලාට කතා කරා. පියාණන් වහන්සේ ගැන පැහැදිලි ලෙස දැන් කතා කරන කාලය පැමිණෙනවා. පියාණන් වහන්සේ ගැන පැහැදිලි ලෙස කතා කරන කාලයේදී නුඹලා ඉල්ලන්න යනවා. මොකද ඉල්ලන්න යන්නේ? ගොඩක් දේවල් නුඹලාට නොලැබුණ දේවල් නුඹලා ඉල්ලන්න යනවා. ඒතර උන්වහන්සේ කියන ජේසුස් වහන්සේ කියන මම නුඹලාගෙන යාඥා කරනවායි කියලා මම කියන්නේ නැහැ. ආමේන්. යේසුස් වහන්සේ කියන මම නුඹලා ගැන පියාණන් වහන්සේට යාඥා කරන්න නෙමෙයි දැන් යන්නේ. හලෙලූයා. උන්වහන්සේගේ ජොබ් එක කරලා ඉවරයි. ජේසුස් වහන්සේගේ ජොබ් එක කරලා ඉවරයි කුරුසියේදී. හලෙලූයා. අද දවසේදී අපි පියාණන් වහන්සේගේ මොනවා හරි ඉල්ලද්දී උන්වහන්සේ අපෙන් අහගෙන ඉඳලා උන්වහන්සේ එතන තන නඹලා පියාණන් වහන්සේගෙන් ඉල්ලන්න යන්නේ ආන්නේ අර බංජුට පොඩි කාර් එකක් අරන් දෙන්න කියන්නේ නැහැ. හලෙලූයා. ආමේන්. අර ධම්මිට ස්වාමීන් වහන්සේ ධම්මිට රූම් එකක් හොයලා දෙන්න. එහෙම කියන්නේ 60ක් ගාලා. ජේසුස් වහන්සේ දන ගාලා. උන්වහන්සේ කියනවා යාඥා කරමි නොකියමි. මක් නිසාද නුඹලා මට ප්‍රේම වූ බැවින්ද මා දෙවියන් වහන්සේ වෙතින් ආබව විශ්වාස කළ බැවින්ද පියාණන් වහන්සේම නුඹලාට ප්‍රේම වනසේක. ආමේන්. දෙකක් සිද්ධ වෙන්න අවශ්‍යයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට ප්‍රේම කරන්න අවශ්‍යයි. අපි කාට හරි ප්‍රේම කරද්දී නේ ධම්ම සිස්ටර් ඉන්නවනේ මත් එක්ක. හොඳයි. අපි කාට හරි ප්‍රේම කරද්දී අපි ඇත්තටම කාට හරි ආදරේ නම් අපි යාට දුකක් වේදනාවක් ගේනවද?
නෑ. අපි මොකද කරන්නේ? අපි ඇත්තටම කාට හරි ආදරේ නම් මදුසංග මොකද කරන්නේ? ඇත්තටම කාට හරි ආදරේ නම්. ඔයාව හැම වෙලේම මොකද කරන්නේ? ඇත්තටම එතකොට මොකද කරන්නේ? එයාට දුකක් වේදනාවක් ගෙනවද? නෑ. එහෙනම් එයාව සතුටු කරන්න බලනවා. එයා වෙනුවෙන් එයා මොනවා හරි ඉල්ලුවොත් නේ අර තියෙන හැම දෙයක්ම අමතක කරලා දාලා කන බෝන එකක් දාලා නේද? කොහොමද කරන්නේ? මේක කොහොම හරි මං කරන්න ඕනේ. ඊට පස්සේ නිින්ද යන්නෙත් නෑ. අයියෝ දැන් අර මොකද්ද දැන් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනේ මත්සංගන්නේ කිව්වොත් මට උදේ වෙද්දි මගේ දොරකඩ රෝසමල් ටිකක් අරගෙන ගෙනාවේ නැත්තම් ඊට පස්සේ දැන් රෝසමල් කාලෙත් නෙමෙයි කියමු. දැන් මත්සංගට නිින්ද යන්නෙත් නෑ. දැන් රතු රෝස හොයාගන්න. හලලුයියා. නේ හැම මල් කඩේකම ඇවිදින්න දැන් අරහේ බලනවාද හෙට බලනවාද දැන් උදේ දැන් මොන මල් කඩේ ඇරලා තියෙද්ද දන්න එක්ක රෑම ගිහිල්ලා ගේනවාද නේ ඒ වගේ කල්පනා වෙන්න අවශ්‍යයි. අපි ජේසුස් වහන්සේ ගැන එච්චර කල්පනා කරනවා. අදටත් ජේසුස් වහන්සේ වන්නනවා නේ. අදටත් ජේසුස් වහන්සේ වේදනාවේ. ජේසුස් වහන්සේ සබත් දවස උන්වහන්සේ අපි ගැන පුදුමාකාර හදවතකින් උන්වහන්සේ මෙතන අපි එන්නේ ඉස්සෙල්ලා උන්වහන්සේ මෙතෙන්ට ඇවිල්ලා බලන් ඉන්නේ අපිව හම්බෙන්න. නමුත් අපි උන්වහන්සේව නමස්කාර කරන්න ඉන්නේ තෑනුම් ඇරගෙන. ඇද පැදගෙන. ආමේන්. හලෙලූයා. එහෙම නෙවෙයි ජේසුස් නෙමෙයි සෝරි කියන්නේ. පාස්ටර් සෝරි හොඳේ. මම කියනවා ඉතින් මම කියන දේවල් වලට සමහර අයගේ හිත රිදෙනවා ඇති ඇත්තටම. මොකද මගේ හිත රිදෙනවා මේ දේවල් වලදී. බොරු කියන්න එපා. ජේසුස් වහන්සේ කුරුසපත් වුණා ආමේන්. උන්වහන්සේ කුරුසපත් වුණා. ඒ වේදනාව උන්වහන්සේට දරා ගන්න බැරි වුණා. ඒ වේදනාව අපිට දරන්නත් බෑ. ඒ වේදනාව අපි ඇත්තටම දන්නේ නැහැ. ඒක අපිට තේරුම් ගන්න පුළුවන් මානසික ශක්තියක් අපිට නැහැ. ඒ නිසා ඒක තවත් සුළු කරන්න එපා. ඊට අවශ්‍ය වටිනාකම ඔබ දෙන්න. උන්වහන්සේට ප්‍රේම කරනවා නම් උන්වහන්සේගේ වටිනාකම අනිවාර්යෙන් දෙන්න. අනිවාර්යෙන් දෙන්න. මං කියන නිසා නෙමෙයි. කවුරුත් මට ආදරය කරන්න ඕනේ නැහැ. මං ආවේ මට ආදරය ලබන්න නෙමෙයි. මං ආවේ ඕගොල්ලන්ගේ ප්‍රේමය දෙවියන් වහන්සේට ඔසවලා දෙන්න. හලෙලූයා. මට හෙට නමස්කාර කරන්න තියෙනවා නම් සිස්ටර් ඇත්තම ඒ දවස්වල ඉඳන් එහෙමයි. මට හෙට දවසේ නමස්කාර කරන්න තියෙනවා නම් මට අද හවසේ ඉඳන් මට නිින්ද යන්නේ. මට නිින්ද යන්නේ. මම හිතනවා මම පුදුමාකාර විදිහට හිතනවා මං කොහොමද ස්වාමීන් වහන්සේට නමස්කාර ඔසවන්න යන්නේ. මොකද මෙතන මම නමස්කාර මෙහෙවනවායි කියන්නේ. මම නමස්කාර මෙහෙවන්නටත් එක්ක කතා කරන්නේ. මම නමස්කාර මෙහෙවනවා කියන්නේ මගේ නමස්කාර විතර නෙමෙයි. ස්වාමීන් වහන්සේ ඔයාට නමස්කාර මෙහෙවන්න දෙන්නේ ඔයාගේ නමස්කාර ගන්න ඕන නිසා නෙමෙයි. මුළු සභාවම නමස්කාරය ස්වාමීන් වහන්සේට අවශ්‍ය නිසා. එතකොට ඔයා කල්පනා කරනවාද? ඔයා නිකන් නිින්දෙන් හැරලවිල්ලා මෙතන හිටගෙන නමස්කාර කරන්න එපා ඩාන්ඩීන් ඩෝංගාලා. ඇත්තටම කියන්නේ සිස්ටර් මට ඒ දවස්වල රැට් නිින්ද යන්නේ. මං එළි වෙනකන් ඇහැරලා. මම ස්වාමීන් වහන්සේ එක පුදුම අරගලයක ඉන්නවා. අද දවසේ ස්වාමීන් වහන්සේට නමස්කාර මෙහෙවන්න ආපුවම මෙහෙවන්නන් තුල ස්වාමීන් වහන්සේට නමස්කාරය යනවාට වැඩිය මට උනත් අහන්න වෙලා තියෙන්නේ නමස්කාර මෙහෙවන්නාගේ අඟවමනාව. ආමේන්. පසුතැවිල්ලේ කාලේ විනාඩි 5කට පසුතැවිල්ලට ගේන්න ඕනේ සභාවයි ඔයා නෙමෙයි. ආමේන්. හලෙලූයා. සභාවට පසුතැවිලි කරවන්නේ නැතුව සභාවට පසුතැවිලි වෙන්න ඉඩ නොදී හලෙලූයා. ඔයා පසුතැවිලි වෙන්න යනවායි කියන්නේ මම දන්නවා එතකොට ඔයා සූදානම් වෙලා නෙමෙයි ඉන්නේ. ඔයා නමස්කාරයට විනාඩියක්වත් සූදානම් වෙලා නැහැ. සූදානම් වෙලා නැහැ. හලෙලූයා. ඔයාගේ පසුතැවිල්ල තියෙන්න ඕනේ ඔයාගේ පුද්ගලික අභිමුඛත්වයේ ඔයාගේ දෙවියන් වහන්සේ එක්ක.
ඔයාගේ හිතේ තියෙන ඔක්කොම රළු බොරළු ඔක්කොම මඩ සෝදා ගැනීමේ තැනක් නෙමෙයි නමස්කාර මෙහෙවන්නාගේ නමස්කාරය මැද. සභාව මැද. පුද්ගලික නමස්කාරය වැදගත්. පුද්ගලික පසුතැවිල්ලේ කාලය වැදගත්. ආමේන්. හලෙලූයා. සභාව මැද. සභාව මැද වමාරන්ට එන්න හදන්න එපා. ආමේන්. හලෙලූයා. සභාව මැද වමාරන්න එපා. ඔයාගේ පුද්ගලික කාලයක් ඔයා දෙවියන් වහන්සේ එක්ක තියාගන්න. ඒ පුද්ගලික කාලය තුල ඔයා දෙවියන් වහන්සේ එක්ක පසුතැවෙන්න. ඒක ඔයා කරන්නම අවශ්‍යයි. ඒක ඔයා කරලම බලන්න අවශ්‍යයි. නමස්කාර මෙහෙවන්න සම්පූර්ණයෙන්ම සභාවේ මුළු සභාවෙම නමස්කාරය දෙවියන් වහන්සේට ඔසවන්න අවශ්‍යයි. නැති වුණොත් මට වෙනවා නමස්කාරය මැදට පයින්න. ආමේන්. මොකද මම පාස්ටර් හැටියට මගේ සභාව තුල වැරදි නමස්කාරයක් ස්වාමීන් වහන්සේට එසවෙන්න මට ඉඩ තියන්න බෑ. සමහර වෙලාවවලදී ඔයගොල්ලන්ගේ නමස්කාරයේ මැදදී මම පැනලා ඇති. සමහර අවස්ථාවන්වලදී මම පැනලා ඇති. හලෙලූයා. ඒතර ඔයගොල්ලෝ හිතා ගන්න මොන වගේ වෙලාවක් වෙන්නේ නැද්ද? ආමේන්. හලෙලූයා. මට ඕනේ මගේ සභාවේ නමස්කාරයේ 100%ක් නෙමෙයි 200%ක්. 200%ක් ස්වාමීන් වහන්සේට ඒ මහිමය ඒ නමස්කාරය සෙවෙන්නම අවශ්‍යයි. ආමේන්. මාගේ සභාව තුළ කවුරුත් මහිමේ ගන්නද හදන්න එපා. මම මහිමේ ගන්නෙත් නැහැ. මම කාටවත් මහිමේ ගන්න ඉඩ දෙන්නෙත් නැහැ. ආමේන්. හලෙලූයා. ඒ නිසා හැරලා ගියපු අයත් ඉන්නවා. ඒ නිසා සභාව අතහැරලා ගියපු අයත් ඉන්නවා. මට කරන්න දෙයක් නැහැ ඒකට. මට වැදගත් ස්වාමීන් වහන්සේ විතරයි එදත් අදත් සදාටම. හලෙලූයා. මට කිසිම කෙනෙක් වැදගත් වෙන්නේ නැහැ. ආමේන්. ඒ නිසා මං යන්න කියනවා නෙමෙයි. නමුත් මෙහෙමයි. හලෙලූයා. එන අරමුණෙන්. තමන් සභාවට එන අරමුණෙන් ඇවිල්ලා මෙතන වාඩි වෙන්න, මෙතන හිට ගන්න, මෙතන නමස්කාර කරන්න. ආමේන්. හලෙලූයා. ස්වාමීන් වහන්සේට ඇත්තටම ප්‍රේම කරන කෙනාට, ස්වාමීන් වහන්සේව ඇත්තටම හොයාගෙන එන කෙනාට 100%ක් සම්පූර්ණ මේ සභාවේ ඉඩ තිබෙනවා. ආමේන්. හලෙලූයා. නමුත් මම යන්න කියලා නෙමෙයි, මම කාටවත් යන්න කියලා නැහැ. මම කැමදාම කියන සභාවේ මම එළවලා තියෙනවා නම් එළවලා තියෙන්නේ අර කළු පුවාට පූසා විතරයි. ආමේන්. හලෙලූයා. නමුත් මම ඉඩ දෙන්නේ නැහැ. හලෙලූයා. මම ඉඩ දෙන්නේ නැහැ. ආමේන්. කිසිම කෙනෙක්ට දෙවියන් වහන්සේට අයිති ගෞරවය, දෙවියන් වහන්සේට අයිති මහිමය කිසි කෙනෙක්ට ලබා ගන්න ඉඩ දෙන්නේ නැහැ. ආමේන්. ඇයි දෙවියන් වහන්සේ උදෙසාමයි මම මෙහි ආවේ. දෙවියන් වහන්සේ වෙනුවෙන්මයි මම මෙහි ආවේ. දෙවියන් වහන්සේ නිසාමයි, දෙවියන් වහන්සේටමයි සියල්ල. ආමේන්. හලෙලූයා. ඒ නිසා උන්වහන්සේට ප්‍රේම කරන්න. ප්‍රේමය හදවතින් විතරක් නෙමෙයි, ප්‍රේමය ක්‍රියාවෙනුත් කරන්න. ආමේන්. උන්වහන්සේ උදෙසා ජීවත් වෙන්න. ඒකයි ප්‍රේම කරනවා කියන්නේ. උන්වහන්සේට පළවෙනි තැන දෙන්න. උන්වහන්සේ ගැන හිතන්න. මගේ දෙවියන් වහන්සේ මා තුළ සතුටුයිද? මගේ දෙවියන් වහන්සේ මා තුළ ප්‍රසන්නයිද? බොරුවට නෙමෙයි, ඇත්තටම. ආමේන්. ඔයා කතා කරන වචන නිසා නෙමෙයි, ක්‍රියාව නිසා. සිතුවිල්ලක් පාසා, වචනයක් පාසා, ක්‍රියාවක් පාසා උන්වහන්සේ ප්‍රසන්නයිද? ඒ වගේම විශ්වාස කරන්නේ කොහොමද? උන්වහන්සේ දෙවියන් වහන්සේ විත්තින් ආ බව ඔබ විශ්වාස කරනවාද? හලෙලූයා. දෙවියන් වහන්සේ වෙතින් ආ කෙනෙක් බවට විශ්වාස කරනවාද? ඇයි එහෙම කියන්නේ? ඇයි එහෙම කියන්නේ? අපේ විශ්වාසය අපි කියනවා ක්‍රිස්තුස් වහන්සේ අපේ විශ්වාසය, අපි ජේසුස් වහන්සේව විශ්වාස කරනවා, උන්වහන්සේගේ කුරුසේ පූජාව විශ්වාස කරනවා. නමුත් විශ්වාසය, අපේ විශ්වාසය තියෙන්නේ උන්වහන්සේ තුළ මොනවා ගැනද? මොනවා නිසාද? උන්වහන්සේ දෙවියන් වහන්සේ. අපි දෙවියන් වහන්සේව, අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව හුඟක් සුළු කරලා තියෙන්නේ දැන්. උන්වහන්සේගේ ප්‍රේමය සුළු කරන්නේ උන්වහන්සේ මොන වැරදි කරත් අපිට ආදරේනේ නේ. නේ? ඒ නිසා අපි ගණන් ගන්න ඇච්චර නේ. අර කුරුසියෙත් අර දැක්කේ ටිකක් නිකන් නෝන්ජල් විදියටනේ.
නේ කටුවට නුදාගෙන ලේ පෙරාගෙන නිකන් නේ අපිටත් වැඩිය පහත් තත්ත්වයක ඉන්නා වගේ තමයි අපි කුරුසියේදී උන්වහන්සේව දකින්නේ. ඒ නිසා අපි නිරන්තරයෙන් අපි සූදානම් උන්වහන්සේව සුළු කරන්න. අපිට එය දැනෙන්නේ නැහැ. දෙවි කෙනෙක් විදිහට ක්‍රිස්තුස් වහන්සේව දැනෙන්නේ නැහැ. ආමේන්. අර දිව දෙක් කරගෙන හැයාගෙන ඉද්දි මූණවල් විරූපී වෙලා ඉන්න මිනිස්සු දැක්කාම ඒ පිළිම දැක්කාම ඒව දෙවිවරු වගේ පේනවා. නමුත් අර අඬාගෙන කුරුසියේ විලාප කියාගෙන ඉන්න ජේසුස් වහන්සේ නිකන් දෙවියන් වහන්සේ නෙමෙයි වාගේ. නේ ඒ නිසා උන්වහන්සේව අපි සුළු කරනවා. ඒ කියන්නේ සභාව ඇතුළත් වෙන්නේ නේ. අපි කොයි කී තරම් ආරයක් උන්වහන්සේව සුළු කරනවද? අපි උන්වහන්සේට විරුද්ධව කතා කරන වචනයක් පාස අපි උන්වහන්සේව සුළු කරනවා. උන්වහන්සේගේ අභිමුඛේ උන්වහන්සේගේ සභාව සුළු කරන වෙලාවේදී උන්වහන්සේගේ දේව දාස දාසයන් සුළු කරද්දී උන්වහන්සේගේ දරුවන් සුළු කරද්දී උන්වහන්සේව සුළු වෙනවා. නේ. අපි දේවාලයකට ගිහිල්ලා ඉන්නේ කොහමද? පන්සලකට ගිහිල්ලා ඉන්නේ කොහමද? ඒ විදිහට අපි සභාව ඇතුළට ඇවිල්ලා ඉන්නේ. එහෙමද හැසිරෙන්නේ? ඈනේ. පන්සල් ගියම සෙරෙප්පු ගාලවල කවුද දෙක කකුල් දෙක වල මේ කොයිද අපරාධ කියන්න බෑ. ඉතින් අය පාස්ටර් සෙරෙප්පු දෙක ගලන්න කිව්වම පවුවදා ඉඳන් සභාවට එන්නේ නේ. දේවාලට ගියා කපුව කියෝ දේ ගාලා මායම් වෙලා ඉන්නේ. එතකොට බයයි නේ. පාස්ටර්ට දැන් මායම් වෙලා එන්න ඕනේ. එතකොට තමයි අපිට පොඩ්ඩක් හරි බය හිතෙන්නේ. කොණ්ඩේ කඩාගෙනනේ ඒ මාවන පොඩි ගැම්මක් තියෙනවා. එතකොට බයයි මොනවා හරි වචනයක්වත් පාස්ටර්ට කතා කරන්නේ. එතකොට බයයි. නේ කපුවා මායම් වෙලා ඇවිල්ලා හරියට මම මේක කරලා දෙන්න රුපියල් 5000ක් හරි පඳුරු පෙට්ටියට දාලා ඵලයන් කිව්වොත් එහෙම අනේ අම්බේ ණය වෙලා හරි රුපියල් 5000 ගෙනත් දාන්න. පාස්ටර් නිකන් කිව්වොත් නිකමට කිව්වොත් මේ පාර ගෙවල් කුලිය තියෙනවා සිස්ටර් රියල් එකෙන් හරි ආධාරයක් කරලා යන්න කිව්වොත් එහෙම තමයි බලන්න තියෙන්නේ රංගේ. නේ අපි කොයිතරම් සුළු කරනවද? උන්වහන්සේගේ ආශිර්වාදය අපි සුළු කරනවා. ආමේන්. හලෙලූයා. සභාවේ කොයිතරම් ආශිර්වාදයක් මේ සභා ගෘහය ඇතුලේ නිකන් ඔයා ලිස්ට් එකක් ලියන්න. අද ලිස්ට් එකක් ලියන්න ඕගොල්ලෝ. අද බයිබල් අධ්‍යයනය ඉවර වෙලා ඔයාට මේ සභා ගෘහයෙන් තියෙන ආශිර්වාද ලිස්ට් එකක් ලියන්න. කියයි නෑ කියලා ඕනන්නේ. හලෙලූයා. මේ සභා ගෘහයේ AC එක ඔයාට ආශිර්වාදයක්. මේ සභා ගෘහයේ වතුර ටික ඔයාට ආශිර්වාදයක්. කරන්ට් එක ආශිර්වාදයක්. මේ ගෘහයේ තියෙන මේ හැම පුටුවක්ම ඔයාට ආශිර්වාදයක්. හිටගෙන නෙමෙයි ඉන්න ඕන චුට්ටක් හරි වාඩි වෙන්න පුළුවන්. ඒක ඔයාගේ ගෙනාව වෙන්න පුළුවන්. නමුත් මේක හැමෝටම ආශිර්වාදයක්. ආමේන්. සභා ගෘහයෙන් මේ ෆ්‍රිජ් එක අරලා ගන්න ටොපිය හරි ඔයාට ආශිර්වාදයක්. ඒකෙන් අරගෙන බිත්තරයක් හරි දාගෙන ඒක හරි මස් බලු කන්න නැති වෙලාවකට බිත්තරයක් හරි දාගෙන කනවා නම් ඒක ආශිර්වාදයක්. හලෙලූයා. ඒක පාස්ටර් ගෙනාව වෙන්න පුළුවන්. තව සිස්ටර් කෙනෙක් ගෙනාව වෙන්න පුළුවන්. ඔයා නොගෙනාව වෙන්න පුළුවන්. නමුත් ඒක ඔයාට ආශිර්වාදයක් වෙලාද? ආමේන්. ඕනේ වෙලාවක මේ සභා ගෘහයේ දොර ඇරලා තියෙන ටින් ගාලා ටොයින් ගාලා රින් එක ගැව්වා පාස්ටර් පල්ලාට ගෙන්න ගන්න පුළුවන්. දෙවියන් වහන්සේ ගෙන්න ගන්න බැරි වුණා. ආමේන්. ආශිර්වාදයක්. මොන සභාවද අද ඇරලා තින්නේ? අද මේ සභාව ඇරලා තියෙනවා. ආමේන්. හලෙලූයා. ඔයාලා මේ මයික් එකක් අරන් ඕන වෙලාවක මේ ඩ්‍රම් එකක් ගහලා දෙවියන් වහන්සේව නමස්කාර කරන්න පුළුවන්. මෙතන කවුරුත් නැහැ. මధుසංක ඇවිල්ලා කොච්චර කාලද අයියෝ සභාවට බෞතිස්මයලත් නැහැ. මధුසංක මේ එකපාරට ඇවිල්ලා අපි කොහොමද ඩ්‍රම් දෙන්නේ? එහෙම දෙන්න පුළුවන්ද කියලා කියන්න කෙනෙක් නැහැ මෙතන. කොයිතරම් ආශිර්වාදයක්ද? තමන්ගේ දරුවෝ පාවිච්චි වෙද්දි, තමන්ව පාවිච්චි වෙද්දි අපි එක එකන හැමෝටම මෙතන නමස්කාරය තියෙනවා. හැමෝම මෙතෙන්ට මං අරගෙන තියෙන නමස්කාරයට. කොයිතරම් ආශිර්වාදයක්ද? ආමේන්. හලෙලූයා. මෙතනට ඇවිල්ලා ඔබට වෙලා නැත්තේ ඔබේ අත් දෙක වෙනුවට ඊට අමතරව අත් හයක් ආපු නැති එක විතරයි. ආමේන්. නමුත් ඒ වගේ හාස්කම් තමයි දෙවියන් මේ මෙතනට ඇවිල්ලා බලාපොරොත්තු වෙන්නේ. නේ? තමන් දෙවි කෙනෙක් වීම. හලෙලූයා. නෑ එතන තව දෙවිවරු ඕනේ නැහැ. හලෙලූයා. අපේ සභාවට තව දෙවිවරු අවශ්‍ය නැහැ. ඇයි අපේ සභාවට එක දෙවි කෙනෙක් ඉන්නවා.
ආමෙන්. එදත් අදත් සදා කාලයටම එක දෙවි කෙනෙක් ඉන්නවායි තමයි අපේ දෙවියන් වහන්සේ. ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආවේ දෙවියන් වහන්සේගෙන්මයි. පියාණන් වහන්සේ කෙරෙන්මයි. ආමෙන්. ඒ දෙවියන් වහන්සේ ජීවමානයි. ඒ දෙවියන් වහන්සේ අප සමගයි. ආමෙන්. ඒ නිසා අපි මොකද අපි තේරුම් ගන්න අවශ්‍යයි. අපි ඇත්තටම උන්වහන්සේව ප්‍රේම කරනවාද? උන්වහන්සේට සතුට, උන්වහන්සේගේ ප්‍රීතිය ගැන අපි හිතනවාද? ඒ වගේම අපි උන්වහන්සේව දෙවි කෙනෙක් විදිහට විශ්වාස කරනවාද? නැත්නම් අපි දෙවිවරු විදිහට විශ්වාස කරගෙන ඉන්නේ? අපි ගැන හිතනවාද? අපේ බඩ ගැන හිතනවාද? අපේ දේවල් ගැනද අපි මෙතෙන්ට ඇවිල්ලා අඳුනා දෙන්නේ? ආමේන්. හල්ලුයා. එහෙමනම් හල්ලුයා. එහෙමනම් ඔයා ඇත්තටම ජේසුස් වහන්සේට ප්‍රේම කරලා ඇත්තටම උන්වහන්සේ දෙවියන් වහන්සේ විසියට විශ්වාස කරගෙන මෙතනට එනකොට පියාණන් වහන්සේ ඔයාට ප්‍රේම කරන්න යනවා. ආමේන්. පියාණන් වහන්සේ ප්‍රේම කරන්න ගත්තොත් මගේ සිස්ටර්, මගේ බ්‍රදර්, ඒකය නැවතීමක් නැහැ. පියාණන් වහන්සේ ප්‍රේම කරන කෙනාට පියාණන් වහන්සේ මොකද කරන්නේ? එදා ආබ්‍රහම්ට මොනවද දුන්නේ? එදා මෝසස්ලට මොනවද දුන්නේ? හලෙලූයා. ඔයාට අර ජොබ් එක ගන්න බැරුව ඔයා අඬනවා. ඔයාට මේ ජොබ් එක ගන්න බැරුව අඬනවා. හලෙලූයා. නමුත් ආබ්‍රහම්ලට මෝසස්ලට පියාණන් වහන්සේ ප්‍රේම කරද්දි මොනවද දුන්නේ? රටවල් පිටින් දුන්නා. දේශයන් පිටින් දුන්නා. මුළු ලෝකෙම දුන්නා. ආමේන්. පරම්පරා දහසකුත් එකක්. හලෙලූයා. පොළවේ වැලි තරම් මිනිස්සු. ආමේන්. අහසේ තාරකා තරම් මිනිස්සු. හලෙලූයා. ඔයාගේ පිටිපස්සේ පියාණන් වහන්සේට සලස්සනවා. ආමේන්. හලෙලූයා. ඔයා ජොබ් එකක් ගැන ඇඬුවට වැඩක් නැහැ. ඔයා පියාණන් වහන්සේට ප්‍රේම කරගෙන හරිය ප්‍රේම කරේ නැත්තම්. පියාණන් වහන්සේට ප්‍රේම කරනවට වඩා ජේසුස් වහන්සේට ප්‍රේම කරලා ජේසුස් වහන්සේ ගැන විශ්වාස කරොත් පියාණන් වහන්සේට පුළුවන් ඔයාගේ ජොබ් එක විතරක් නෙමෙයි දේශයන් පවා ඔයාට දෙන්න. ආමේන්. මුළු ලෝකය වුණත් ඔයාට දෙන්න. ආමේන්. උන්වහන්සේ ජීවමානයි. පියාණන් වහන්සේ ප්‍රේම කරොත් හරියෝය. පියාණන් වහන්සේ ප්‍රේම කරන්න පටන් ගත්තොත් උන්වහන්සේ කොහොමද මලාකි 3:10 කියන්නේ? උන්වහන්සේ අහසේ කවුල විවර කොට ඉඩම් මදි වෙනතුරු. ආමේන්. ඉඩම් මදි වෙනතුරු උන්වහන්සේ අපට ආශිර්වාද කරන්න යනවා. ස්වර්ගයේ ගේට්ටුවට එක කියන්නේ ඉංග්‍රීසි වලින් කියන්නේ ෆ්ලඩ් ගේට් කියලා. මොකද්ද ෆ්ලඩ් ගේට් එකක් කියන්නේ? ඒක සිංහලෙන් වචන නෑ ඒවට. ෆ්ලඩ් ගේට් එකේ ෆ්ලඩ් එකක් කියන්නේ මොකද්ද? ෆ්ලඩ් ගං වතුර ගලපුවම මොකද වෙන්නේ? පිටාර ගලනවනේ. ගංගාව පිටාර ගලද්දී ගේට්ටු දාලා තියෙනවනේ. ඒ ගේට්ටු අරින්න ඕනනේ. ගංගා ගොඩක් පිරුණාම ඒ ගේට්ටු අරින්න ඕනේ. හල්ලුයා. ඒතර ඒ ගේට්ටු වලින් විදිනවා කියන්නේ වතුර නේ. පුදුම විදිල්ලක් නේ. නේ? ඒ උඩින් පිටාර ගලන ජලය මුළු රටටම ආශිර්වාදයක් වෙන්න යනවා. ආමේන්. මුළු රටම ශාස්ත්‍රීක වෙන්න යනවා. හලෙලූයා. උන්වහන්සේගේ ස්වර්ගීය දොර පියාණන් වහන්සේ දොරට විවර කරද්දී උන්වහන්සේගේ ගේට් වලට කියන්නේ flood gates of heaven. ආමේන්. ස්වර්ගයේ ගේට්ටු තන්න flood gates වාගේ. පිටාර ගලන්නයි දෙන්නේ. කිරියෙන් පෙනිය උතුරා යන දේශයකට මම නුඹ පමුණුවන්නෙමි. හලෙලූයා. ඒකට සිස්ටර් ගංගාවක් පිටාර ගලන්න ගංගාවක වතුර පිටාර ගලන තරම් උඩහා එකතු වෙන්න අවශ්‍යයි. ආමේන්. ඔයා දෙවියන් වහන්සේට ප්‍රේම කරන තරම් ඔයා ස්වර්ගයට ඇහෙන තරම් උන්වහන්සේව නමස්කාර කරනවද? ඔයා ස්වර්ගයට තේරෙන තරම් ඔයා උන්වහන්සේට ප්‍රේම කරනවද? ඒ තරම් ආශිර්වාදය ස්වර්ගයේ එකතු වෙද්දී ඒ ආශිර්වාදයේ දොරටු ඔයා වෙනින් විවර වෙලා ඒවා පිටාර ගලන්න යනවා.
නැත්තම් අර ටැප් එකකින් ටුන් 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 ගාලා ටොයින් ගාලා අර වතුර බිඳුව එකතු වෙන එක තමයි ඔයාට ලැබෙන්නේ. ආමේන්. ඔයා දෙවියන් වහන්සේට කොච්චර ප්‍රේම කරනවද එච්චර උන්වහන්සේ ඔයාට දෙන්න. ඊටත් වඩා ඔබට දෙන්න. හලෙලූයා. ඒ නිසා උන්වහන්සේ ස්වර්ගයේ රැස් කරන්න. ඔබ වස්තුව ස්වර්ගයේ රැස් කරන්න කිව්වේ ඒකයි. ආමේන්. උන්වහන්සේට මහිමය දෙන්න. පුළුවන් තරම් උන්වහන්සේට මහිමය දෙන්න. ඔයා වස්තුව රැස් කරනවා නම් රැස් කරන්න එපා බැංකුවල. ආමේන්. බැංකු වැහිලා ඉතින් ඔයාගේ වස්තුවක් නැති වෙලා. ආමේන්. හලෙලූයා. හැමදේම මේ පොළවේ රැස් කරන්න එපා කියනවා ස්වාමීන් වහන්සේනේ. රැස් කරන දෙයක් ඔබ ස්වර්ගේ රැස් කරන්න. ඔයා දෙන්න පඳුරක් මුලම හදවතින් දෙන්න ඒක ස්වර්ගයේ ලියවෙන විදිහට. හලෙලූයා. නැත්තම් ඔයාගේ රියලක් වියදමක් විතරයි වෙන්නේ. ඒ රියල ස්වර්ගෙන් වාට ලැබෙන්නේ නැති වෙයි. ඔයා කුණු ගා රියල දැම්මොත්. ආමේන්. දසෙන් කොටසත් මුලම හදවතින් දෙන්න ඕනෑ නිසා නෙමෙයි. උන්වහන්සේ මට ජොබ් එකකින් හරි ආශිර්වාද කරලා තියෙන නිසායි මට මෙහිම දසෙන් කොටසක් හරි දෙන්න පුළුවන්කම තිබිලා තියෙන්නේ. ඒ නිසා මුලම හදවතින් දසෙන් කොටස ඒක කුණු ගෑමක් කරන්න එපා. මොකද ඒක ඔයාට අයිති නෑ. ආමේන්. දසෙන් කොටස ඔයාට අයිති දෙයක් නෙමෙයි. ඒක උන්වහන්සේගේ දෙයක්. හලෙලූයා. ඒක දීලා දුන්නා කියන්නත් එපා. ඒක ගෙවනවා ඔයා. ඒක ගෙවීමක් කරන්නේ. හලෙලූයා. ඒක වැපිරීමක් කරන්නේ. ආමේන්. එනිසා රියල් 10ක් දෙනවා නම් ඒක රියල් 5ක් හිතින් දීලා අපරාධය අර අපරාධ කියලා හිතන්න එපා. ඒතර 5යි ස්වර්ගීය වෙන්නේ. අර 5 ඔයාට වියදමක් වෙන්නේ. ඇත්තටම මේ 5 නිකන් අපරාධේ අපතේ යෑමක් වෙන්නේ. ආමේන්. හලෙලූයා. එනිසා මුලම හදවතින් සතුටු සිතින් උන්වහන්සේට දෙනකොට දෙන්න. පිරිසිදුව ඒක දෙනකොට දෙන්න. ආමේන්. අරහෙන් උන්ඩි කරන් ඇවිල්ලා කිසිම කඩයකින් ගත්තේ නැති සල්ලි ටැක්සි කාරයක්වත් ගත්තේ නැති සල්ලි ඇවිල්ලා පඳුරු මල් අස්සට වන්න එපා. ලැජ්ජ නැද්ද? මේ අහස පොළ මැව්ව දෙවියන් වහන්සේ මෙතන ඉන්නේ. හලෙලූයා. ඒතර උන්වහන්සේට දෙන්න වෙන්නේ කාටවත් දෙන්න බැරි ඔය හෙන් ගියපු ආශිර්වාදයක් තමයි ඔබටත් දෙන්න වෙන්නේ. ඔබේ ආශිර්වාදය ඔබයි සුළු කරගන්නේ. ආමේන්. උන්වහන්සේට දෙනකොට මුලම හදවතින් උන්වහන්සේට දෙන්න වෙන පුළුවන් වන පිණිස ඔබ දෙන්න ස්වාමීන් වහන්සේට. පිරිසුදුව දෙන්න. පවිත්‍රව කර දෙන්න. මුලම හදවතින් දෙන්න. හලෙලූයා. එවිට පියාණන් වහන්සේටත් පුළුවන් වෙයි ඔබට ප්‍රේම කරන්න. ආමේන්. මුලම හදවතින්. ආමේන්. නැත්තම් උන්වහන්සේගේ අනුකම්පාව විතරක් නෙමෙයි අපි හැමෝම කියන පියාණන් වහන්සේගේ අනුකම්පාව අපිට තියෙනවා කියලා නේ. අද දවසේ හුඟක් සෙනගට හුඟක් ක්‍රිස්තියානි සෙනගට ලැබෙන්නේ පියාණන් වහන්සේගේ අනුකම්පාවේ ආශිර්වාද. උන්වහන්සේගේ ප්‍රේමයේ ආශිර්වාද නෙමෙයි. හලෙලූයා. කමන්නේ ඉතින් මෙයාටත් ඔන්න දීලා දානවා මෙයාත් මගේ දරුවෙක්නේ. එහෙම කියලා දෙන්න නෙමෙයි. හලෙලූයා. මම ප්‍රේම කරන නිසා පියාණන් වහන්සේට දරාගෙන ඉන්න බෑ. උන්වහන්සේගේ ප්‍රේමය පිටපයින් ඒ තරම් දරන්න බැරි ප්‍රේමයකින් උන්වහන්සේ එතකොට දෙන ප්‍රේමය තමයි ඒ ආශිර්වාදය තමයි ඉඩම් මදි වෙනතුරු දෙන්න යන්නේ. ආමේන්. හලෙලූයා. අනුකම්පාවේ ආශිර්වාදය නෙමෙයි උන්වහන්සේගේ ප්‍රේමයේ ආශිර්වාදය ලබන පිණිස ක්‍රිස්තුස් වහන්සේට ප්‍රේම කරන්න, ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. එවිට පියාණන් වහන්සේ ඔයාට ගොඩාක් ප්‍රේම කරයි. එනිසාම ඔයත් මගේ දරුවෙක්නේ කියලා ගන්න ලබන ආශිර්වාදය නෙමෙයි. උන්වහන්සේගේ අනුකම්පාව නෙමෙයි උන්වහන්සේගේ ප්‍රේමය අත්පත් කරගන්න. ආමේන්. උන්වහන්සේගේ ප්‍රේමය ඒ දරන්ට බැරි තරම් හලෙලූයා. ඔබේ ඇස් වලින් කඳුළු පනින තරම් ඔබේ හදවත උණු වෙලා ඔබ පොළව කන්ට තරම් ඔබ වෙනස් කරන ඒ ප්‍රේමයට ඔබ ඇතුල් වෙන්න. හලෙලූයා. ආමේන්. උන්වහන්සේ ජීවමානයි. ආමේන්. අපි එහෙනම් අපි අවසන් කරන්න යනවා. හලෙලූයා. ස්වාමීන් වහන්සේ ආමේන්. හලෙලූයා. ස්වාමීන් වහන්සේ වෙනමම විදියකට අද කතා කරා කියලා මම හිතනවා. ඉතින් මේ කතා කරපු දේවල් කවමදාකවත්
අපත යවන්න එපා. මේ කණෙන් අහලා මේ කණෙන් දාන්න එපා. මෙතනින් පිට වෙද්දිම බ්වාක් ගාලා එළියේ වමන කරලා යන්න එපා. ආමේන්. අද හිත අදා ගන්න. අද තීරණයක් ගන්න. තීරණයක් ගන්න. තීරණයක් ගන්න. තීරණය ගන්න ඕනේ ඔයයි. තීරණය ගන්න ඕනේ ඔයයි. තීරණය ගන්න ඕනේ මම නෙමෙයි. ඔයා තීරණය ගත්තොත් ඔයාගේ ජීවිතයට යහපතක් සිද්ධ වෙයි. ඊට පස්සේ අයහපත් දේවල් සිද්ධ වුණා කියලා අරයට දොස් කියන්න බෑ, මෙයාට දොස් කියන්න බෑ, මෙයාට දොස් කියන්න බෑ. හලෙලූයා. ඔබේ ජීවිතයේ යහපත අයහපත හැම දෙයකටම වගකීම ඔයා ගන්න අවශ්‍යයි. පියාණන් වහන්සේ, දෙවියන් වහන්සේ අපිට ඒකට උපකාර කරන්න සිටිනවා. ඒ උපකාරය යහපත් විදියට උන්වහන්සේගෙන් අරගන්නත්, උන්වහන්සේගේ ප්‍රේමය යහපත් විදියට ලබා ගන්නත් දරුවෝ විදියට අපි දැනගන්න අවශ්‍යයි. ආමේන්. එනිසා ඔබ නිරන්තරයෙන් දැන් යාඥා කරන්න, ප්‍රීතිය සම්පූර්ණ කරගන්න පිණිස යාඥා කරන්න. අරවා මේවා ඉල්ලන්න නෙමෙයි. ස්වාමීනි ඔබ වහන්සේ මගේ ප්‍රීතිය සම්පූර්ණ කරන්න. සමාධි කියන චුට්ටකය. ප්‍රීතියයි. නැත්ත සමාධි. ප්‍රීතියයි දෙවිඳුන්ගේ අභිමුඛයේ. ප්‍රීතියයි මගේ ප්‍රීතියයි කියන්න. දෙවිඳුන්ගේ අභිමුඛයේ. හලෙලූයා. ආමෙන්. එනිසා සූදානම් වෙන්න. පියාණන් වහන්සේගේ ප්‍රේමයට ඇතුළෙන්ට උන්වහන්සේගේ ප්‍රීතිය සමරන්න. ආමේන්. හලෙලූයා. උන්වහන්සේව විශ්වාස කරන්න. උන්වහන්සේව සුළු නොකරන්න. උන්වහන්සේගේ සභාවවත් උන්වහන්සේගේ අභිමුඛත්වයත් සුළු නොකොට හලෙලූයා මුළුම හදවතින් සභාවට එද්දි මුළුම හදවතින් එන්න. සභාවට එද්දි මුළුම ආත්මෙන් උන්වහන්සේ වෙතට එන්න. මම සර්ව බලධාරී දෙවියන් වහන්සේව නිකන් ඔයා ආප්පයක් උස්සන් එනවා වෙන්න පුළුවන් සමාලාවට. නිකන් ඔයා රොටියක් උස්සගෙන එනවා වෙන්න පුළුවන් පාස්ටර්ට හරි කන්න දෙන්න. හලෙලූයා. නිකන් ඔයා මේ මෙතනින් යන ගමන් නිකන් ඔළුව දාලා යනවා වෙන්න පුළුවන්. පාස්ටර් ගෙදර ඉන්නවද කියලා බලාගෙන යන්න. නමුත් ඒකත් ඔයා එනකොට මනසේ වගේ තියෙන්න ඕනේ මම යන්නේ සර්වබලධාරී සර්වපරාක්‍රම අහස් පොළ මැව්ව දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයටයි. හලෙලූයා. ඔයා මේ සභාව ඇතුලේ එක රැයක් හරි නිදා ගන්නවා නම්, එක පැයක් හරි ඔයා ගත කරනවා නම්, ඒ නිදා ගන්න ඒ පැය කීපය ඔයා නිදා ගන්න අවශ්‍යයි. මම සර්වපරාක්‍රමයන්න් වහන්සේගේ සෙවණේ මම නිදාගන්නේ. ආමේන්. වටිනාකමක් දෙන්න. ආමේන්. අභිමුඛත්වයට වටිනාකමක් දෙන්න. හලෙලූයා. සුළු නොකොට උන්වහන්සේට ගෞරවම කරන්න. හලෙලූයා. ක්‍රියාවෙන්, වචනෙන්, හදවතින් හැම දෙයකින්ම. හලෙලූයා. එනිසා ශාපය නුඹ පිට නොවේවා. අභිමුඛත්වය සුළු කරන්නා වූ ශාපය කිසිම දරුවෙක් මත නොවේවා. ආමේන්. නමුත් අභිමුඛත්වය ගෞරව කරන, අභිමුඛත්වයට මහිමය දෙන ආශිර්වාදයම හලෙලූයා හැම දරුවෙක් වෙතම වේවා. ආමේන්. හලෙලූයා. ස්තුති වේවා ස්වාමීනි ඔබට ප්‍රශංසාවේ. ප්‍රශංසාවේ. ආමේන්. හලෙලූයා ස්වාමීනි ඔබ වහන්සේගේ අභිමුඛත්වය මගේ දෙවියන් වහන්සේ අපි මුළුමනින්ම බාර වෙනවා. ඔබ වහන්සේට කැපවෙන ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අද බයිබල් අධ්‍යයනයේ ස්වාමීන් වහන්සේ වෙනස්ම ආකාරයකින් ඔබ වහන්සේ රැගෙන ගියා. නමුත් අපි දන්නවා අපි ස්වාමීන් වහන්සේ අපි හඳුනගෙන තිබෙන ඔබ වහන්සේට අවශ්‍ය දේ ඔබ වහන්සේ අප තුළින් කරගත්තා ස්වාමීනි. තවදුරටත් මුළුම සිතින් මුළුම හදවතින් සැබෑකමනොත් ආත්මෙනොත් ඔබ වහන්සේව නමස්කාර කරන පිණිස ඔබ වහන්සේව හලෙලූයා ප්‍රේම කරමින් ඔබ වහන්සේව විශ්වාස කරමින් පියාණන් වහන්සේගේ ප්‍රේමයට ඇතුල් වන පිණිස ඔබ වහන්සේ අපේව සූදානම් කරන සේක්වා. ඔබ වහන්සේගේ කුරුසියේ පූජාවවත් ඔබ වහන්සේගේ අභිමුඛත්වයත් සුළු නොකොට ස්වාමිනී ඔබ වහන්සේ උදෙසාත් ඔබ වහන්සේ වෙනුවෙනුත් ඔබ වහන්සේ නිසාමත් ඔබ වහන්සේටමත් නමස්කාර කරමින් අප නිසා නෙවෙයි නමුත් ඔබ වහන්සේ නිසා නමස්කාර කරන්නට
ඔබ වහන්සේට නමස්කාර කරන්නට ඔබ වහන්සේ අපට උගන්වනසේක්වා. ශුද්ධාත්මනී ඔබ වහන්සේ අපට උපකාර කෙරේවා. ඒ ප්‍රීතිය, ඒ අලංකාර ප්‍රීතිය දැනෙන්නා වූ හදවතක් නමස්කාරය තුළ අපට ලබන්ට ඔබ වහන්සේ අපට උපකාර කෙරේවා. ඒ කිසිවෙක්ට සොරාගන්ට බැරි ප්‍රීතිය, ඒ කිසිවෙක්ට සොරාගන්ට බැරි සැනසීම, ඒ කිසිවෙක්ට සොරාගන්ට බැරි සමාදානය, ඒ හැමකින්ම අපේ හදවත් පූර්ණ කරගන්ට නමස්කාරය තුළ ඔබ වහන්සේ අපට උපකාර කෙරේවා. ප්‍රීතියයි, ඒ ප්‍රීතියයි දෙවිඳුන්ගේ අභිමුඛයේ. ප්‍රීතියයි, ඒ ප්‍රීතියයි දෙවිඳුන්ගේ අභිමුඛයේ. ස්වාමිනේ ඒ ප්‍රීතිය ස්වාමිනේ දවසකට පැයක් නෙවෙයි ස්වාමිනේ, නමුත් දවසේ පැය 24ම ඒ ප්‍රීතිය අපට දැනගන්ට, හඳුනගන්ට, ඒ ප්‍රීතිය තුළ ජීවත් වෙන්න, ඒ ප්‍රීතිය සමරන්ට මගේ ජීවමාන ජේසුනේ, මගේම පියාණනි, මගේම ශුද්ධාත්මනි ඔබ වහන්සේ අපට උපකාර කෙරේවා. ඔබ වහන්සේම අපට කරුණා කෙරේවා. මුළුම හදවතින් ඔබ වහන්සේට බාර වෙනවා. මුළුම ආත්මයෙන් ඔබ වහන්සේට කැප වෙනවා. මුළුම ශක්තියනොත් බුද්ධියනොත් ඔබ වහන්සේටම අපි වෙන් වෙනවා ස්වාමිනේ. මුළුම නමස්කාරය ඔබටයි. මේ මුළු කාලය ඔබ වහන්සේටමයි. මුළුම සභාව ඔබ වහන්සේටයි. ඔබට ස්තුති වේවා ස්වාමිනේ. සියල්ල ඔබටම බාරයි. ඔබ වහන්සේගේ ස්වර්ගය අප කෙරෙහි විවර වේවා. ඔබ වහන්සේගේ ප්‍රේමය, ඔබ වහන්සේගේම ප්‍රේමය අත්දකිමින් ඔබ වහන්සේව සමරන්ට, ඔබ වහන්සේ ප්‍රීතියෙන් සමරන්ට ඔබ වහන්සේ අපට ඉඩ දෙනසේක්වා. නාසරී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අත්‍යුතුම්මුත් බලවන්තුත් අනර්ගු නාමයෙන්. Amen. Hallelujah. May I සමාද ඔබටයි ස්වාමී. ස්තුති වේවා, ප්‍රශංසා වේවා. ආමේන්. හොඳයි එහෙනම් හැම කෙනෙක්ටම ජේසු පිහිටයි. පඳුරක් තියනවා නම් දාන්න. ඕගොල්ලොත් ඔන්ලයින් ඉන්නවා නම් පඳුරක් වෙන් කරන්න. ආමේන්. දාවිත්තුමා වාගේ අපි ස්වාමීන් වහන්සේ වෙනුවෙන් හැම මොහොතකම උන්වහන්සේගේ ආත්මකත්වයේ පඳුරක් වෙන් කරමු. පවිත්‍ර සිතින් යහපත් සිතුවිලි කරන කොටගෙන සතුට සිතින් උන්වහන්සේට පඳුරක් වෙන් කරන්න. ආමේන්. ඔන්ලයින් සම්බන්ධ වෙනවා නම් ඕගොල්ලොත් කමක් නැහැ. ඕගොල්ලෝ පඳුරක් වෙන් කරන්න. සභාවට එන වෙලාවක අරගෙන එන්න. නැත්නම් සභාවට ඔන්ලයින් දාන කෙනෙක් නම් ඕගොල්ලන් දසෙන් කොටස් දානවත් සමගම ඕගොල්ලන්ගේ පඳුරත් ඔන්ලයින් දාද්දි දාන්න. ආමේන්. හොඳයි එහෙනම් හැම කෙනෙක්ටම ජේසු පිහිටයි. ස්වාමිනී මේ සියලු පඳුරු කොටස් වලට වහන්සේ ආශිර්වාද කරනසේක්වා. ගන්න සිස්ටර්. හැමෝටම ස්වාමිනී සතුට සිතින් දෙන්නා වූ හැම පඳුරකටම වහන්සේ ආශිර්වාද කොට සියලු රැකියාවන්, සියලු ව්‍යාපාර, සියලු කරන කියන හැම දෙයක් තුළ ඒව සාර්ථක කොට, සඵල කොට ස්වාමිනී අහසේ දොරටු කවුළු විවර කොට ඉඩම් මදිවන තුරු ඔබ වහන්සේම හැම කෙනෙක්ම ආශිර්වාද කෙරේවා. ඔබ වහන්සේගේ කරුණාව හැම කෙනෙක් මතම වේවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන් ඔබ වහන්සේගේ ස්වර්ගය ඔබ වහන්සේ විවර කෙරේවා. ජේසුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. හාලෙලූයා. හොඳයි එහෙනම් හැම කෙනෙක්ටම ජේසු පිහිටයි.